හරියට. ඔන්න දැම්මා. very good මතක් කරපේක හොඳයි. මොකද කට්ටියට මේක වටිනවා මේ ෆොරන්සික් කියන එක. ගොඩක් දෙනෙක්ට වීඩියෝ එහෙම හොයාගන්න බෑ. වීඩියෝ තියා මොකුත් නෑ නේද? හරි. right. right. මොකද වෙන්න ඕනි? written වෙන්න ඕනි, dated වෙන්න ඕනි, එයාගේ surname එක ලියලා තියෙන්න ඕනි, එයාගේ address එක තියෙන්න ඕනි. හරි? address එක තියෙන්න ඕනි. එයාගේ අත්සන තියෙන්න ඕනි. usual signature එක තියෙන්න ඕනි. හොර අස්සන් එහෙම බෑ මේක. usual signature එක තියෙන්න. මොකද්ද මෙයාගේ address එකත් අපි මේ අයිනේ ලියමු. හරි නේද නේද? අපි දාමු. හරි? මෙයා ගලහනම් පේරදෙනියත් එක්කෙනෙක් වෙන්න එපයි. right. පේරාදෙනිය කියලා ලියමුකෝ අපි. හරි? නම්බර කීය හරි දාමු 217 මොකද දාමු. හරි? දැන් මොනවද තියෙන්න ඕනේ නේද? පළවෙනි කාරණේ තමයි මේක written වෙන්න ඕනි, dated වෙන්න ඕනි. හරි? ඊට පස්සේ address එක තියෙන්න ඕනි, surname එක තියෙන්න ඕනි. හරි? එයාගේ අක්ෂර usual signature එක තියෙන්න ඕනි. හරි මම මේවා මේ ෆොටෝ කරන්නේ නිකන් ආසාවට එහෙම නෙමෙයි ඈ. මොනවා මතක තියාගන්න. මේක ඔයාලට මේක දැක්ක ගමන් මම මේ අද කියන දේ කියපු ගමන් දවසක මොනවද prescription එකක් සම්බන්ධයෙන් duties මොනවද කියලා අහද්දිම මතක් වෙන්න ඕනේ මේ රවුන්ඩ් කරන ටික. හරි? හරි පළවෙනි පොයින්ට් එක. written, dated, surname තියෙන්න ඕනි, address තියෙන්න ඕනි. ඔය කාරණා ටික තියෙනවා. usual sign එක තියෙනවා. හරිද වැඩේ? ඔය කොල්ලට වටනේ. right. පළවෙනි පොයින්ට් එක මොකක්ද එහෙනම්? අනිවාර්යෙන් prescription එකක් සම්බන්ධයෙන් තියෙන duties වල පළවෙනි එක තමයි ඔය කාරණා. දෙවෙනි එකට යන්න අපි. දෙවෙනි එක යනවා තියෙන drugs ගැන. හරි? දෙවෙනි පොයින්ට් එක මම නිල් පාටින් දාන්නම්. හරි? තියෙන drugs ගැන මොනවද මේ? dosage form එක. මේ මොකද්ද? drug එකේ නම. හරි? මේ මොකද්ද? strength එක. හරි? මේ මොකද්ද? frequency එක. මේ මොකද්ද? duration එක. හරි? drug එකේ dosage form එක, නම, strength එක, ඊට පස්සේ frequency එක, duration එක අනිවාර්යෙන් තිබිය යුතුයි. එහෙනම් අපි description of the drug මොනවද තියෙනවද? name of the drug, strength of the drug, form of the drug, dosage form එක, form of the drug, ඊට පස්සේ dose එක, හරි? dose එක, ඒකේ frequency එකත් එක්ක තියෙන්න ඕනි. ඊළඟට මොනවද තියෙන්න ඕනි? duration එක. ආයේ මොනවද? මේක තියෙන්න ඕනි prescription එකේ. හරි? තියෙන්න ඕනි. හරි? අපිට බෑ මේකට එරෙහිව මේකට වඩා වැඩිපුර දෙන්න බෑ. pure drug එකට අමතරව වෙනත් ඒවා දෙන්න බෑ. හරි? මේකේ තියෙන dosage form එකම දෙන්න ඕනි. ඔන්න ඔය කාරණා ටික තියෙන්න ඕනි. හරිනේ වැඩේ? right. එහෙනම් දෙවෙනි duty එක තමයි drug එකේ සම්බන්ධ සියලු දේවල් හරියටම අපි දෙන්න ඕනි. prescriber ලියලා තියෙන දේම දෙන්න ඕනි. කිසියම් හෝ වෙනසක් කරනවා නම් prescriber අස්සම් කරලා තියෙන්න ඕනි කෙටි අස්සනක් දාලා තියෙන්න ඕනි. හරිනේ? right. තුන්වෙනි කාරණේ තුන්වෙනි කාරණේ අපි මේ drug එක දෙනකොට අපේ වගකීම හරි dispensing කරනකොට මොනවද දෙන්න ඕනේ? මේකේ drug එක හරියටම කිසිදු වෙනසක් වෙන්න බෑ මේ තියෙන ලියලා තියෙන දේවල් වලට වඩා. drug එකේ නම හරි වෙන්න ඕනේ. ඒකේ තියෙන chemical substance එක හරි වෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපි හොඳ quality drugs දෙන්න ඕනේ. expire ඒවා දෙන්න පුළුවන්ද? බෑ. expire වෙච්ච දෙන්න බෑ. හරි? quality fail ඒවා දෙන්න බෑ. ඕවා දෙන්න ඕනේ හරියටම. ඊට පස්සේ හරි quantity එක දෙන්න ඕනේ. මේක දෙන්න කර කීයද? 50 BD දවසට 2යි දවස් 7ට 14යි 14ක් දෙන්න ඕනේ. හරිනේ? right. හැබැයි තව විශේෂ දෙයක් තියෙනවා. මේක ලෙඩාට unfit වෙන්න බෑ. මේක ගත්තාම හානිකර වෙන්න බෑ. හරිද? හානිකර වෙන්න බෑ. right. ඊට පස්සේ සාමාන්‍යයෙන් standard strength එක හරිද? quality එක මේ හැමදේම මේකේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ වර්තමානයේ තියෙන drug standard අපි ගන්නවානේ BP හරි ඊට පස්සේ USP ඊට පස්සේ IP හරි කොහොමම කියලා තියෙනවනේ ඔන්න ඕවට අනුව අපි මේක ඉෂුව කරන්න ඕනේ ඊට වඩා ඩෝස් එක වැඩි කරන්න බෑ
අපිට ඉතන අනේ ඔයා මේක මෙහෙමයි මේකෙන් දෙක ගන්න ඊව බෑ. හරි? ආගියුමන්ට් දෙන්න ඕනි. ඉතින් ඕක තමයි මේ ඕනම ප්‍රෙස්ක්‍රිප්ෂන් එකට අදාළව අපි කරන්න ඕනි පළවෙනි ඩියුටිය. හරිද? අපි මේක වරද්දලා දුන්නොත් ආය කිසිම සමාවක් නැත අපේ පිට තමයි වරද්ද එන්නේ. හරිනේ? ඒ නීතිය දාන්නේ කොහෙන්ද? මේ ඕඩිනන්ස් එකෙන් තමයි අපිට ඒ දඬුවම දෙන්නේ. හරිනේ? රයිට්. ඊට පස්සේ කියනවා මෙහෙම එකක්. අපි මේ දීලා තියෙන ප්‍රමාණයට වඩා වැඩිපුර දෙන්න බෑ එක හේතුවක් හැර. මේ වෛද්‍යවරයා දාලා තියෙනවා නම් refill 0 කියලා දාලා තිබ්බොත් ආය එකම එකපාරයි. ආය දෙන්න බෑ. හරි? refill අපි දෙකක් කියලා තිබ්බොත් දෙපාරක් දෙන්න පුළුවන්. refill 6ක් උඩරිම ගන්න පුළුවන්. 6ක් දක්වා දෙන්න පුළුවන්. හරිනේ නේද? ක්ලියර් නෑ ස්ක්‍රීන් එක. හැමෝටම එහෙමද? ක්ලියර් නැද්ද මම ලියන එක? ක්ලියර් සර්. ක්ලියර් නේද? චූට්ටක් පවිත්‍රා ඔයා චූට්ටක් බලන් ඉන්න චූට්ටක් සමහරවිට කනෙක්ෂන් ඉන්ටර්නෙට් පොඩි අවුලක් වෙන කමන්නේ. ඔයා ඔක චූට්ටක් අහන් ඉන්න වීඩියෝ එක අදම දානවා. උදේ ක්ලාස් එක මම දාලා තියෙන දැන් තමයි. මේ වෙද්දි දාලා ඉවරයි. හරි? right. refill ගාන මෙතන සඳහන් කරලා නැත්නම් කිසිම විදියකින්වත් රිපීට් කරන්න බෑ. ඒ රිපීට් කරනකොට තව විශේෂ දෙයක් තියෙනවා. මෙයා රිපීට් කරන්න කියලා තිබ්බොත් අපි දෙකක් දෙන්න. දෙපාරක් දෙන්න. එක සතියක් දෙන්න. දුන්නාට පස්සේ අපිට තියෙන වගකීමක් මොකක්ද ඒ? අපි දීවල මෙයාගේ අස්සනට උඩින් අපි දිනේ දාලා issued කියලා දානවා. issued කියලා ලියලා හරි දිනේ දානවා. අද දිනේ. හරිද? අපි දානවා අද 21 ගමනේ 18 නම් අද දිනේ දැම්මා. දාලා අපේ අසන දානවා. මේ අසන දෙකකින් වෙන්නේ මම මේව දානවා. ඔබ දානවා. මගේ අසන හරි. ඕන් දැම්මා. ඔන්න මම ඉෂුව කරා. ඒතකොට මට තව දෙන්න පුළුවන් කවද්ද? තව එක දවසයි. මේ රීෆිල් දෙකයි මෙයාලා ලියන්නේ. තව එක දවසයි. හරි? තව එක දවසයි. එහෙනම් ඊළඟ පොයින්ට් එක වෛද්‍යවරයාගේ අත්සනට උඩින් අපි ඉෂුව කරලා දිනේ දාලා අස්සන දාන්න. ඕක අනිවාර්යෙන් කරන්න ඕන එකක්. ඇයි? හැබැයි රිපීට් අපි නැවත නැවත දෙන්න බෑ කියලා දැම්මොත් වෛද්‍යවරයා මොකක්ද ගන්නෙ? කෙලින්ම බිඳුව දැම්මා. හරි? දැන් ගොඩක් ප්‍රෙස්ක්‍රිප්ෂන් වල මේක දකින්න නෑ. අනිවාර්යෙන් අපේ වගකීම කරන්න ඕනේ ඕක තිබ්බත් නැතත්. මොකද්ද? අනිවාර්යෙන් මේක දෙපාරක් දෙන්න ඕන වෛද්‍යවරයා ලියනවා රීෆිල් කීයද කියලා. හරි? සාමාන්‍යයෙන් දෙන්න ඕනේ නැත්නම් ලියන්නේ නැහැ. රීෆිල් 0 කියලා ලියන්න ඕනි. ලියන්නේ නැහැ දැන්. හරිද? ඒ වුණාට ඉතින් අපිට වගකීම තියෙනවානේ මේ ඕඩිනන්ස් එකට අනුව යන්න. අපි දැම්මා, ලිව්වා, අස්සන දැම්මා, දිනේ දැම්මා. හරිනේ වැඩේ? රයිට්. ඔන්න ඔක කරන්නම ඕනි. හරිද? රයිට්. ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ date එක දාන්න ඕනේ above the signature of the prescriber. prescriber ගේ signature උඩින් අපි අස්සන දාන්න ඕනේ. ඕක විශේෂ පොයින්ට් එකක් නේද? අපි ඒකත් දාගමු නේද? ඔන්න. හරි? විශේෂ පොයින්ට් එකක්. රයිට්. ඊට පස්සේ මොකද්ද කරන්නේ? එච්චර නෑ. අපිට පොඩි දේවල් ටිකක් තියෙන්නේ. හරිද? ඊට පස්සේ මොකද්ද? අපි දැන් මේකට අපි දුමුකෝ ලේබල් එක අපි කන්ටේනර් එක දෙන්න දැන් මේකේ තිබ්බා මෙහෙම එකක්. හදලා දෙන බෙහෙතක් තිබ්බා. ඒ වෙලාවේ. අපි මෙතනින්ම ලියන්නම් මම මේක මේ වැක්සලෝන් වෙනුවට තව එකක් ලියලා දෙන්නම් මෙතන. මේම. අපි හිතමු හදන්න තිබ්බා මෙයාට ක්‍රීම් එකක්. හරි අපි හිතමු මෙහෙම. aqueous cream මේක සම්බන්ධ නෑ මේක. අපිට aqueous cream හරි නැත්නම් calamine lotion හදන්න තිබ්බා. BD apply කරන්න BD හරි local application BD දවස් දෙපාරක්. දැන් මොකද කියන්නේ? මේකට ලේබල් එකකුත් අපි දැන් මේ හදලා ඉවරලා ලේබල් එකකුත් අලවන්න ඕනේ. මේ ලේබල් එකේ පොඩි දේවල් ටිකක් තියෙනවා. මොකද්ද දේවල් ටික? විශේෂ දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? ඔන්න අපි සාමාන්‍යයෙන් external preparation එකක් නම් හැදුවේ. එයා මොනව වෙන්න ඕනද? අනිවාර්යයෙන් මොනව වෙන්න ඕනද එයා? මේ මගේ රතු පාට මාකර් එකේ tint ඉහිරෙනවා. හරි? ඒකත් මේ refill කරන එක. මේ බලන්න external preparation එකක් නම් එයාගේ label එක
red label එකක් වෙන්න ඕන. හරි? internal එකක් නම් මොනවා වෙන්න ඕනද? අපි internally පාන බොන බෙහෙතක් නම් එයා black label එකක් වෙන්න ඕන. අපි black label නම් දන්නවා. red label තමයි දන්නේ නැත්තේ නේද? right. මොකද වෙන්න ඕනේ? right. අපි external preparation එකක් හදන හින්දා හරි මේක external එකක් හින්දා ඔන්න මම රතු පාට label එක දැම්මා. දාලා මම හදන තැන address එක ලිව්වා. මොකද මගේ address එක රතු පාටින්ම ලියනවා. මොකද address එක? අපි දානවා මෙහෙම දාමු. අපි දාමු Chami Pharmacy. හරි? Chami Pharmacy goal. හරි? දැම්මා. preparation එකේ නමක් ලියව ඕන ඔය. මොකද ලියන්නේ? preparation එකේ නම aqueous cream. හරි? aqueous cream කියලා ලිව්වා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? මෙයාගේ විස්තර නම දාන්න ඕනි නේද? drug එකේ නම දැම්මා. ඊට පස්සේ උඩින්ම ලියන්න ඕනේ මොකද්ද? patient ගේ නම. හරි? patient කවුද මෙයා? Simon. Simon. එයාගේ නම දැම්මා, වයස දැම්මා. හරි? address එකක් තියෙනවනේ ඒකත් දැම්මා. හරි? දැන් මෙතන අපි aqueous cream හැදුවේ ප්‍රමාණය දානවා කොච්චරද ග්‍රෑම් 100යි කියලා දානවා. පිටින් ග්‍රෑම් 100ක් දෙනවා. හරි? දැන් මේකට ඇඩ්වයිස් එක දෙන්න ඕනේ. මොකක්ද ඇඩ්වයිස් එක? මේ තියෙන්නේ BD. BD කිව්වේ කඩේ තියෙනවා. ඒවද? නෑ BD කියන්නේ දවසට දෙපාරක් විසින්ඩයිසිමෙන්ඩම් නේද? දවසට දෙපාරක් ඇප්ලයි කරන්න. ඉතින් මේක අපි මෙහෙම කිව්වට හරියන්නේ නෑ. මොකද කියන්න ඕනේ? හරියට කියන්න ඕනේ මේකේ. apply twice a day කියලාවත් අඩුම තරම ලියන්න ඕනේ. නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ ඇඩ්වයිස් එක දෙන්නේ මමනේ. අස්සම දැම්මා, දිනේ දැම්මා. හරි නේද වැඩි? right. අස්සන දැම්මා, දිනේ දැම්මා. දැන් රෙකෝඩින් එක මොකද්ද? රෙකෝඩින් එක දානවා. හරි රෙකෝඩින් එක දානවා. හරි? external use only කියලා දානවනේ උඩින්ම. ඔව් external use only කියලා දාන්න ඕනේ. ඒක තමයි මම කිව්වේ නෑ නේද? right. external preparation එකකින් මේක apply කරන එකක් ඉඳලා මොකද්ද විශේෂයෙන් additional label එකක් අපි අලවන්න ඕනේ. මොකද්ද ඒ? ඒ තමයි for external use only. මේක ඇවිල්ලා මේ external preparation එකකින් ඉඳලා internal එකේ එහෙම දාන්නේ නෑ. right. එහෙනම් ඔන්න මම මේකට අදාළ සියලු කරුණු ටික කිව්වා. මොකද්ද? මේ prescription එකට අදාළව අපි දැන් බේතක් හදලා දැන් යවනවා. යවද්දී ඒක label කරන්න ඕනේ. ඒ label එකේ තියෙන්න ඕනේ මොකද්ද? අනිවාර්යයෙන්ම name of the patient ඔන්න ලිව්වා. හරි? ඊට පස්සේ name of the drug ඔන්න ලිව්වා. ඊට පස්සේ direction for use කරන්න direction. හරි? ඊට පස්සේ name and address of the dispenser ඔන්න මම dispenser මමනේ. හරි? මගේ address එක දැම්මා. මගේ අස්සන දැම්මා. නමක් තියෙන්න ඕනේ. මේ අස්සන විතරක් දාලා හරියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මෙතන ලියනවා right ඔහම ලිව්වා. හරි? ඊට පස්සේ date එක දැම්මා. හරියට කතාව දැන් ඉතින් කාගෙන්වත් කතා අහන්න දෙයක් නැහැ නේද? මොනවද තියෙන්නේ? date එක තියෙනවා. නම තියෙනවා, අස්සන තියෙනවා, address එක තියෙනවා, drug එකේ නම තියෙනවා. හරි? ඊට පස්සේ ලෙඩාගේ නම තියෙනවා. advice එක තියෙනවා. මහලොකු දෙයක් නැත. මොකද හිතෙන්නේ? හරි. ඔන්න prescription එකක් සම්බන්ධයෙන් poison එකකට අදාළ අපේ duties ටික. එකක් prescriber ගේ duty, එකක් අපේ duty, dispenser ගේ duty. හරි? prescriber ගේ duty, dispenser ගේ duty. අපි යනවා ඉස්සල්ලා prescriber ගේ duty. written, dated, surname, usual signature. හරි? එයාගේ address එක, right? refill ගන්න. ඊට පස්සේ එයාම කියනවා dosage form එක, drug එක, dose එක, frequency එක, duration එක. හරි? ඊට පස්සේ අපේ වැඩේ තමයි දැන් තියෙන්නේ ලෙඩාට දෙන එක. අපි හරි quality එක, හරි drug එක, හරිම ප්‍රමාණවත් දෙන්න ඕනි. හරිද? ඒක සඳහන් කරලා තියෙනවා refill ගන්න, ඒ ගානට දෙන්න ඕනි. එහෙම දෙනවා නම් දෙකම එකවර දෙන්නේ නැහැ. දෙන දවසේ පළවෙනි දවසේ issued කියලා දාලා අස්සන දාලා දිනේ දාන්න ඕනි. ඒක දාන්නේ prescriber ගේ අස්සනට උඩින්. හරිනේ? උඩින් දාන්න ඕනි. right. ඇයි මේ පහලින් දාන්න බැයිද? පහලින් දැම්ම වැලිඩ් නැහැනේ.
නේද? වැලිඩ් නෑ. අපි මෙයාට උඩින් තමයි ඒක දාන්න ඕනේ. right. ඊට පස්සේ මොකද්ද කියන්න ඕනේ? අපි විශේෂයෙන් කියන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මොකද්ද? අපි මෙහෙම මේ prescription එකේ සඳහන් බෙහෙතක් අපි හදලා දෙනවා නම් ඒක මොනවා වෙන්න ඕනද? අන්න අර කාරණා ටික තියෙන්න ඕනේ. හදන කෙනාගේ නම අස්සන දිනේ එයාගේ ඇඩ්‍රස් එක, හදන ඩ්‍රග් එකේ නම, ඒකට දෙන ඇඩ්වයිස් එක, ලෙඩාගේ නම. හරිනේ? මහ ලොකු දේවල් නෑ මේකේ. එහෙනම් poison opium and dangerous drugs ordinance එකේ prescription එකට අදාළව අපේ ඩියුටි මොනවද කියලා අහුවොත් දෙන්න නිකන් ඇටි හැලෙන්න ඕනද? මේක මතක තියාගන්න. ඒ ඇති. මම මේ ඇඩපු ටික ඔළුවට ගන්නවා. හරි? ඉතින් පාඩම් කරන්න එපා. හරි? මතක් වෙන දේවල්ට ගැලපෙන විදිහට ලියන්න. ඒකනේ අමාරු වැඩනේ. හරි අපි ලියමු. right. එහෙනම් දාගමු එහෙනම් duties with regarding to the prescription. මම මේ උඩට කරලා මේ චුට්ටක් උඩට කරන්න මාතෘකාව ලියන්නේ. duties with regarding prescription. අපි මේක කොටස් දෙකකට බෙදා ගන්නවා අපේ මතකයේ සඳහා. මොනවද? prescriber duty, dispenser duty. prescriber duty, dispensing officer duty. හරිනේ? අපි දාමු ඉස්සල්ලාම prescriber ඉස්සල්ලා ලියන්නේ. prescriber එකේ duty මොනවද? ඔයාලට ඕන නම් මේක ටග් ගාලා ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. හරි? දැන් ආයේ මම මේක prescription එක තියෙන්නේ නැහැ. මේ කියපුවා තියෙන්නේ නැහැ. දැන් අපේ වැඩේ කරන්නයි යන්නේ. මොකක්ද අපේ වැඩේ? මේකට අදාළ නෝට් එක ටක් ගාලා දාගන්න. right? එහෙනම් මම මේක අයින් කරනවා. අයින්මන්ට් අමතක වෙන්න බෑ. හරි. අයින්මන්ට් දුන්න බෙහෙත් දෙකක් මතක තියාගෙන ඉන්න. මොරන්සික් ඉගෙන ගන්නකොට අපිට හරි බෝරින් නෑ නේද? ඉතින් වෙන්නේ නෑ. හරි අපි යමු. prescription should be prescription should be ලියලා තියෙනවා නැති written දිනේ දාලා තියෙන්න ඕනි dated hari written dated and there should be stated surname and there should be stated surname අපර දෙන්න හරි hari there should be stated surname underline කරගත්තොත් හොඳයි මේ surname written dated hari surname hari ඊට පස්සේ prescriber address hari surname කාලේද surname prescriber comma address අපිට address නෑ නේද address right address ඊට පස්සේ address ගාවට ඊට පස්සේ අපි කියන්න ඕනේ මොකද්ද එයා duly signed with his usual signature හරි අපිට පැහැදිලිව අස්සම් කරලා තියෙන්න ඕනේ right and duly signed with his usual signature කොහොමද වැඩි පොයින්ට් ගොඩයිනේ හරි right මට හිතෙනවා ස්ලයිඩ් ෂෝ දාලා මේක කරන්න හරි මේවා ලියන්න ගියපුවම එපා
කමන්නේ නේද අපිට ඔය ස්ලයිඩ්ස් ඔය දාලා ඉගෙන ගන්න කියපුවා ඊට වඩා එපා වෙනවා කම්මැලි හරි right හරි අපි යා his usual signature දෙවෙනි පොයින්ට් එකට යන්න මොකද්ද දෙවෙනි පොයින්ට් එක description of the drug description of the drug or again description of the drug මොනවද තියෙන්නේ මේකේ කටියට මතකයි නේ කියන්න බලන්න පටපට ගාලා මතක් වෙයි නම් මොනවද drug name of the drug form of the drug dose interval dose එක duration එක නේ right right හරි දාගමු හරි name of drug හරි name of drug ඊට පස්සේ form of drug dosage form එක නේ form of drug tablet ද capsule ද මොනවද කියලා ඊට පස්සේ dose of drug ඊට පස්සේ frequency එක එහෙම නැත්නම් dose interval එක අපි මේකට කියනවා frequency කියලා පාර ගණන හරි ඊට පස්සේ duration of drug duration කොච්චර කාලයකට දෙනවද කියලා හරිනේ right right හරි ඊට පස්සේ මෙහෙම එකක් කියනවා මොකක්ද ඊළඟට කියන්නේ හරි අපිට මේකෙම කෙලින්ම සඳහන් කරලා තියෙනවා මොකද්ද බ්‍රිටිෂ් ෆාමකෝපියා එකට අනුව ඒ කියන්නේ කරන්ට් දැනට තියෙන වර්තමාන බ්‍රිටිෂ් ෆාමකෝපියාකට අනුව අපි මේකේ දෙන්න ඕනේ මොනවද හරි සාමාන්‍ය ඩෝස් එක ඒ කියන්නේ මේකේ ලියලා තියෙන ඩෝස් එකට වඩා වැඩිපුර දෙන්න බෑ හරිද right ඒක ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් උපරිම මාත්‍රාවක් තියෙනවා ඒක එක්සීඩ් කරන්න බෑ හරි අපි හිතමු දැන් මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ ලියලා තියෙනවා මෝෆින් හරි මෝෆින් කියන එක යම් කිසි ප්‍රමාණයක් ලියලා තියෙනවා ඒක BP එකේ සඳහන් කරලා තියෙනවා දවසට මෙච්චරයි උපරිම කියලා තියෙනවා මේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊට වඩා වැඩි තිබ්බොත් අපිට දෙන්න බෑ එහෙම දෙන්න බෑ හරි හැබැයි එයා ස්පෙෂලි ඉනිෂියල් තන අස්සනක් දාලා කෙටි අස්සනක් දාලා හරි මේක දෙන්න ඕනි කියලා කිව්වොත් දෙන්න පුළුවන් මොකද එයා වගකීම ගන්න ඕනේ ඒකයි හරි right අපි ඊළඟ පොයින්ට් එක දාමු එතනම දාගමු මේ විදිහට ලියාගන්න මොකද්ද මෙන්න මේක දාගන්න should not dispense exceed the dose මෙතන ලියන්න should not dispense exceed the dose exceed the dose hari exceed the dose that is laid down in the current edition of BP that is laid down current edition of BP British Pharmacopoeia හරි ඔහම ඉස්සර තිබ්බ ප්‍රැක්ටිකල් වල ප්‍රශ්න දාලා පොඩි ඉංග්‍රීසි දාලා තියෙනවා හරි ප්‍රැක්ටිකල් කරන්න යද්දි නාකොටික් ඩ්‍රග්ස් වල විශේෂයෙන් දානවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දැන් හදන්න දෙනවා දීලා බලලා බලනවා මු හදනවාද කියලා ලැබ් එකේ කරනවා හරි අපි බලන්න ඕනේ දවසට දෙන්න පුළුවන් උපරිම ඩෝස් එක ඒක එක්සීඩ් වෙලාද කියලා අපි BP එක පෙන්නලා බලන්න ඕනේ හරි හැබැයි බැරි වෙලාවකත් අපි හදලා තිබ්බොත් වැඩියෙන් දාලා රිපීට්ම තමයි එක්සෑම් එක අහන්න දෙයක් නෑ වෙලාවට දැන් ඔයාලට මොනවද කරලා දෙන්නේ එහෙම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් නෑ OSPE එකක් තියෙනවා හරි හැබැයි ඒකෙත් මතක තියාගන්න OSPE එකේ කැල්කියුලේෂන් වලට දෙනවා මොකද්ද මේ වගේ නාකොටික් ඩ්‍රග් එකක් දීලා හරි ඒකේ විශේෂයෙන් කොඩයින් එක දීලා ඒකේ තියෙන මොනවද කොච්චර මේක දවසට දෙන්න පුළුවන්ද දවස් 3ට මෙන්න මෙච්චර ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඒක දෙන්න පුළුවන්ද බැයිද කියලා අහනවා හරි ඒක මතක තියාගන්න මම ඒක ඔයාලට ස්පීක් කරනවා චුට්ටක් කරනවා මම කියලා දෙන්නම් හරි රයිට් ඒක හරි එහෙනම් ඊට පස්සේ අපි දාගමු මොකද්ද අහන්න sir should not dispense exceed the dose that is laid down current
current edition of BP British Pharmacopoeia එකේ වර්තමාන edition එක. හරි? දැන් තියෙන අලුතෙන්ම print කරපු edition එකට අනුව දෙන්න ඕනේ. හරි? ඊට වඩා exceed වෙන්න බෑ. තේරුණාද මේ? ඒ කියන්නේ BP එක ගහනවානේ සාමාන්‍යයෙන් අවුරුදු මේක edit කරන අවුරුදු 4න් 4ට British Pharmacopoeia එක. එතකොට current edition එක දැන් අපිට තියෙන edition එකට අනුව තමයි අපි මේක තීරණය කරන්න ඕනේ. ඒක බලන්න ඕනේ හැම වෙලේම. හරි? හරි නේද වැඩේ? මේක මේ 37 තිබ්බ edition එකට එහෙම නෙමෙයි ඈ. වර්තමාන edition එකට අනුව තමයි අපි බලන්නේ. හරි? right. එහෙනම් අපි මේකදී ඊළඟ කාරණාව එතන විශේෂ දෙයක් දීලා තියෙනවා මොකද්ද? ඒ ඩෝස් එක ස්පෙෂලි මොනවා කරන්න ඕනේ? ඉනිෂියල් අත්සන් කරලා තිබ්බොත් ගැටලුවක් නෑ දෙන්න පුළුවන්. මේව දාන්න. unless මෙතනම දාන්න. unless prescriber initiate such dose especially and right ඊළඟ point එකට යනවා හරි ඊළඟ point එකට යන්න මොකක්ද ඊළඟ point එක එහෙනම් අපි ඊළඟ point එක තුන්වෙනි point එක patient ගැන නේද patient ගැන හරි ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ අපේ වැඩවලට දැන් යන්නේ මොකද dispensing officer ගේ වැඩවලට යන්නේ right මම මේ උදේ ලියන්න මේක ලියාගන්න බැරි එකක් තියෙන ලියාගන්න තනින් ටක් ලියා යන්නේ නේද නැත්තම් forensic කර කර ඉන්නද හරි තුන්වෙනි එක right දාගම එහෙනම් තුන්වෙනි එක මම මේක මේ වලට මම කියන ගමන් ලියන්න දෙන්නේ නැත්තේ මේක ලියන්න මේ සමහර වචන තියෙනවා වල ලියා ගන්න අමාරුයි හරි දාගමු when dispensing it should not differ when dispensing it should not differ of පළවෙනි කාරණේ වෙනස් වෙන්න බෑ මේවා මොනවාද drug එකේ නම name හරි name ඊට පස්සේ දෙවෙනි එක අදාළ substance then dispensers duties then අවුනේ sir දැන් කරන්නේ dispensers duties ද නැත්නම් තාම prescribe එකද prescribe duties ටික ඉවරයි දැන් එයා ලියලා ඉවරයි එයා එකේ තියෙන දේවල් ටික ඔක්කොම ටික අපි ලිව්වා හරි මේ prescribe එකේ තව කොටසක් තියෙනවා අපි ලියන්න ඕනේ එක අපි ඉස්සෙල්ලා මේ පිළිවෙලට ගමු මෙතනට හරි දැන් dispensing officer ගේ duty ටික තමයි දැන් දාන්නේ හරි right නම තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මොකේද drug එකේ නම හරිද වෙනස් වෙන්න බෑ නම ඊට පස්සේ ඒ chemical substance එක හරි වෙන්න ඕනේ හරි substance එක හරි සමහර අය brand name එහෙම ලියපුවාම මොකද වෙන්නේ chemical substance එක වෙනස් එහෙම බෑ හරිම හරි drug එක තියෙන්න ඕනි drug එකේ නම හරි වෙන්න ඕනි ඒකේ තියෙන chemical substance එක හරි වෙන්න උදාහරණයක් අපි හිතමුකෝ අපිට ලියන prolomate කියන්නේ මොනවද prolomate metoprolol නේද තව තියෙනවා prolomate XL මොකද කියන්නේ prolomate XL මොකක්ද මේ drug එක එකයි හරි substance එකයි හැබැයි මේකේ තියෙන salt එක වෙනස් හොඳට බලන්න ඕනේ දෙක salt එක වෙනස් එතකොට chemical substance එක වෙනස් වෙලා එතන හරි එහෙම බෑ එකම තියෙන්න ඕනේ හරිනේ right ඊට පස්සේ quality එක expire වෙලා තියෙන්න බෑ හරි
right quantity එක වෙනස් වෙන්න බෑ හරි quantity එක දෙන්න ඕනේ හරි ප්‍රමාණය දෙන්න ඕනේ quantity එක හරි ඊට පස්සේ මේ prescription එකේ සඳහන් වෙලා තියෙන මේ සියලු දේවල් ඒ විදිහටම තියෙන්න ඕනේ හරිද ඒ වගේම රෝගියාට මේක stale or unfit for use මේක භාවිතා කරන්න බැරි වෙන්න බෑ කියන්නේ unfit වෙන්න බෑ හරිද right එහෙනම් මෙහෙම දාමු මේ කාරණා ටික which are specified in prescription එකේ සඳහන් වෙලා තියෙන මේ දේවල් ටික වෙනස් වෙන්න බෑ හරි ඔය කාරණා ටික වෙනස් වෙන්න බෑ කියලාත් right ඊට පස්සේ තව විශේෂ දෙයක් කියන්න ඕනේ අපි මේක දෙනකොට මොනවා වෙන්න ඕනද මේකේ තියෙන හරි මේකේ තියෙන කෙමිකල් එක නැත්නම් මේ තියෙන දේ මේ අපි දේ ඉෂුව කරන එක රෝගියාට මොනවා වෙන්න ඕනද අන්ෆිට් වෙන්න බෑ හරි ඒක විශේෂයෙන් කියන්න ඕනේ ඒත් එක්ක මොකද වෙන්නේ ස්ටෑන්ඩඩ් එකට අනුව ඩ්‍රග් එක තියෙන්න ඕනේ ඒකේ ස්ට්‍රෙන්ත් එක ක්වොලිටි එක හරි කරන්ට් BP එකේ තියෙන පියුරිටි එක හරි පාරිශුද්ධ බව ඒ දේවල් ටික තියෙන්න ඕනේ හරි right අපි දාමු මෙහෙම right ඔක දාමු මෙන්න මේ විදිහටම උතන්ටම it should not be stale or unfit for use and stale or unfit for use ඊට පස්සේ දාන්න ඕනේ එතනට drugs should be quality strength quality strength ඒත් එක්කම මොකද purity එක පාරිශුද්ධ බව ඒ කියන්නේ ඒකේ කොච්චර percentage pure කියන එක තියෙන්න ඕනි මොකේද නේද current edition එකට නැත්නම් current standard වලට අනුව current edition of BP හරි ඒ කියන්නේ වරහකට දාන්න standard according to standard හරි standard එකට අනුව මේ ටික තියෙන්න ඕනි quality වෙන්න ඕනි strength එක හරියට තියෙන්න ඕනි purity එක හරියට තියෙන්න ඕනි ඔය දේවල් තියෙන්න ඕනි ඉතින් ඕක තමයි dispense එකේ වැඩේ ඒ කියන්නේ එයා මේවා තියනවාද කියලා බලලා දෙන්න ඕනි මෙයා කොහොමද බලන්නේ මෙයාට බලන්න බෑ මෙව්වා හැබැයි මෙයාට මොනවා හෝ හේතුවක් හින්දා quality fail වෙච්ච batch එකක report එකක් ආවොත් හරි ඒක ළඟ තියාගෙන ඒ drug එක විකුණන්න බෑ හරි වික්කොත් එයා ගස් හරි මොකද වෙන්නේ අපි හිතමු tramadol capsule එකට එනවා circle එකක් හරි මෙහෙම එකක් මේ batch එක quality fail දැනට මේක withhold කරලා තියන් ඉන්න දෙන්න එපා තමන් ගාව තියාගෙන ඉන්න හරි කිසිම හේතුවක් නිසා මේ batch number එකට අදාළව මේ company මෙන්න මේ batch එකේ drug එක දෙන්න එපා මේ tramadol කියන එක ආවිල්ලා අපි මොකද කියන්නේ ඕක නිකන් කොල යන්නේ කියන පැත්තකින් දාලා මොකද ඊළඟට එනවා prescription tramadol ලියපු සයිමන්ට ලියපු prescription එක එනවා හරි අපි ගාව තියෙන ඒ badge එක ඒ කම්පැනිම badge එක දුන්නොත් මොනවා වෙයිද අනිවාර්යයෙන්ම දීලා මොනවා හරි අවුලක් වෙලා කොහොම හරි එළියට ආවොත් මේ badge එකෙන් මෙයා දුන්නා කියලා
ආයෙ මෙයාගේ ලයිසන් එක උනත් කැන්සල් කරන්න පුළුවන්. හරි? ඒ නිසා ඒ හරියට මේ ස්ටෑන්ඩඩ් අපි ගාව තියෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි ෆාමසි එක වැඩ කරද්දී අපි ගාව තියෙන්න ඕනේ ලිපි ගොනුවක් වෙනම drugs quality failure report. ගොඩාක් ෆාමසිවල මේක නැහැ. හරි? drug quality failure report. මේ report එක අපි ගාව තියෙන ගොඩක් වෙලාවට FND වලට ලබා දෙනවා ඒක. හරි? අපේ FND එහෙම ලබා දෙන්නේ නැහැ. FND ලබා දෙන්න ඕනේ එහෙම quality fail එකක් වුණා. මොකද private sector එකේ ගොඩක් ඒවා quality fail වෙනවා අඩුයි. හැබැයි government sector එකේ ඒවා quality fail වෙනවා වැඩි. ඇයි ඒවා heavy use ඒවා report කරන්න කට්ටියක් වෙනම ඉන්නවා. හරි? private sector එකේ report කරන්න කට්ටියක් වෙනම නැහැ. හරි? ඉතින් ඒ ගැටලුව හින්දා private sector එකේ ගොඩක් quality fail වෙන අඩුයි drugs. හරි? එහෙම දකින්න තියෙන කලාතුරකින් දකින්න ලැබෙනවා එකක් දෙකක්. හැබැයි government sector එකේ පහුගිය අවුරුදු 5ම බලපුවාම ගෙනාපු drugs quality failure වෙච්ච අවස්ථා අසීමිතයි. හරි? අසීමිතයි. එතකොට report එකක් එනවා අපිට එක්ක මේක withhold කරන්න report එක එනකන් ආයෙ පස්සේ report එකක් එනවා මේක withdraw හරි continue හරි කරන්න කියලා එනවා. withdraw කරන්න කිව්වොත් ඒක badge එක අයින් කරලාම දාන්න ඕනේ. මේක ප්‍රශ්නයක් නෑ දෙන්න පුළුවන් කියලා එන වෙලාවල් එනවා හිටපුවම. ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවා. right. අපි යන් ඊළඟ point එකට. හරි. හතරවෙනි point එක අපි යන් මොකක්ද දෙන්න ඕනි? right. prescription must not dispense more than once. හරි. අපි එකපාරකට වඩා prescription dispense කරන්න බෑ. වෛද්‍යවරයා repeat නැත්නම් refill කියලා ලියලා තිබ්බේ නැත්නම්. හතරවෙනි කාරණේ. ටක් ගාලා ලියුනේ. prescription should not be should not be prescription should dispense more than once. Make it in dispense more than once. And dispense more than once. And unless prescriber has stated the repeat. Unless prescriber has stated repeat or refill. And repeat and refill හරි කියලා නැත්තම් අපි එකපාරට වඩා දෙන්න බෑ. බැරි වෙලාවක්වත් මෙතන ලියලා තිබ්බොත් repeat කියලා. හරි නැත්නම් refill කියලා. එතන දාන්න ඕන refill කරන වාර ගණන. හරිද? right. අපි ඒකත් දාමු. හරි? අපි ඒකත් දාමු. when dispensing මම ලබන සතියේ ඉඳන් ඔයාලට මේකේ මේ print කරපු එක දෙන්නම්. එතකොට දැන් ටිකක් track එකට වැටිලා ඉඳලා print කරපු එක දෙන්නම්. එතකොට ලියලිය ඉන්න ඕනේ නැහැ. මෙතනින් එහාට print කරපු ටික ඈ. right. එතකොට මට කියන්න යන්න පුළුවන්. හැබැයි ඉතින් පාඩම් කරන්න නම් ඕනේ ඈ. right. ඊට පස්සේ දාගමු අපි ඊළඟ කතාව. when dispensing there must when dispensing there must be noted on the prescription අපි issue කරා කියලා note කරන්න ඕනි noted on the prescription අපි note කරන්න ඕනි on the prescription name and address of the dispensing officer අපි නිකුත් කරන නිලධාරියා dispensing officer
above the signature of prescriber with date එකත් එක දාන්න ඕනේ. prescribe එක signature එකට උඩින් අපි issue කරා කියලා අස්සන දැම්මා, අපේ නම ලිව්වා, දිනේ දැම්මා. හරිද වැඩේ? right. හරි. එච්චරයි. ඊට පස්සේ යනවා අපි ඊළඟ කොටසට. හරි? දැන් කාරණා පහක් කිව්වා. අපි යනවා 6 වෙනි කාරණාවට. හරි? 6 වෙනි කාරණාවට. අපේ ඊළඟ වැඩේ මොකක්ද ඊළඟ වැඩේ? අපි patient කෙනෙක්ට අපි මේක container එකකට දාලා දෙනවා නම්, හරි? අපි හදලා බේතක් දෙනවා නම්, ඒකේ සඳහන් වෙන්න ඕනේ ලෙඩාගේ නම, ඖෂධයේ නම, advice එක, හදපු කෙනාගේ නම, හදපු කෙනාගේ අස්සන, දිනේ, හදපු ස්ථානයේ address එක. හරිද වැඩේ? right ඒ ටික දාගමු අපි. හරි. ඊළඟට දාගමු එන container or label should be carried out following details. Container or label should be carried out following details. Name of the patient. Patient के नाम. Name of the patient. Name of the drug. Name of the drug. Direction for use. Direction for use. හතර. Name and address of the dispenser. Name and address of dispensing officer. Dispensing officer. ඊළඟ එක. හරි? date එක තියෙනවා. date. හරි. දැන් අපි එනවා එහෙනම් අන්තිම කාරණාව. හරි? අන්තිම කාරණාව. මොකද්ද කරන්න ඕනේ අපි? අපි දැන් බෙහෙත් අපිට prescription එකක් දාවා. හරි? ඊට පස්සේ වෛද්‍යවරයාගේ කාරණා ටිකක් කරා. අපේ වැඩ ටිකක් කරා. මේවත් කළා තවත් මොනවද කරන්න තියෙන්නේ? තව එකක් තියෙනවා. ඔයාලට මතක ඇති part 5 වල තියෙන poison register එකක් නේ. ඒක enter කරන්න ඕනේ. එහෙම නැත්නම් prescription book එකේ enter කරන්න ඕනේ අපි. හරිද? enter කරලා මේ පොත තියන් ඉන්න ඕනේ අවුරුදු දෙකක් අවසාන entry ඉඳන් අවුරුදු දෙකක් තියන් ඉන්න ඕනේ අපි. හරි? ඒක අයින් කරන්න බෑ. හැම වෙලේම මේක pharmacy තියෙන්න ඕනේ. කවුරු හරි authorized බලයලත් නිලධාරියෙක් ඇවිල්ලා ඉල්ලුවොත් ඒක ඉදිරිපත් කරන්න ඕනේ, එයාට බලන්න ඕනේ කියලා ඉල්ලුවොත්. හරිනේ? එහෙනම් ඔන්න අපේ අවසාන කාරණේ මේ ඔක්කොම කරලා නිකන් ඉන්න බෑ. prescription book එකේ හරි poison register එකේ හරි enter කරන්න ඕනේ. පොත ඉවර වුණොත් අන්තිම entry දාපු දිනේ ඉඳන් අවුරුදු දෙකක් යනකල් පොත පරිස්සම් කරලා තියාගන්න ඕනේ pharmacy ඇතුළෙම. හරි? ඒක බැරි වෙලාවක්වත් authorized officer කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් මට ඕක බලන්න ඕනේ කියලා අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඕක නෑ කිව්වොත් එහෙම ලෑස්ති වෙලා ඉන්න ප්‍රශ්න ගොඩකට. හරිනේ? right යන්න. අවසාන කාරණාව. 7 වෙනි කාරණාව මම මේක මෙච්චර කියන්නේ මම බලාපොරොත්තු වෙන ප්‍රශ්නයක් නේද? ඊළඟ වසර සඳහා. හරි? right. Duties regarding to prescription 7 වෙනි කාරණේ. 7 වෙනි කාරණේ. right. 7 වෙනි කාරණේ අපි දාගමු. When dispensing any drug, it should enter in sale of poison register. When dispensing
any drug, it should be entered in poison register or prescription book. හරි prescription book එකේ හරි poison register එක හරි අපි enter කරලා තියෙන්න ඕනි අනිවාර්යයෙන්ම ඒ sale එකක් කරාට පස්සේ. හරිද? right. It should be entered in poison register or prescription book. හරිද? ඊට පස්සේ අපි දාන්න ඕනේ මොකද්ද? They should be preserved for the period of 2 years. They should be preserved for the period of 2 years. 2 years. හරි? අවුරුදු දෙකක් තියාගන්න ඕනේ. හරිද? Preserved for 2 years from the date of last entry entered. From the date of last entry entered. හරි? ඊළඟ කාරණාවත් අපි කියමු. මොකක්ද ඊළඟ කාරණාව? එතනදීම අපි කියනවා ඒක ෆාමසි ඇතුලේ තියෙන්න ඕනි. ඒක අපි ඉදිරිපත් කරන්න ඕන ඕතරයිස් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා ඉල්ලුවොත් ඒක බලන්න. හරි? It should be always available in the pharmacy and should produce when authorized officer request to inspect it. හරි ඉල්ලුවොත් විතරයි නැත්නම් ආපු ගමන් ආමෙන්ද පොත කියලා දෙන්නේ නැහැ ඉල්ලුවොත් විතරයි දෙන්නේ right හරි වැඩි ඔන්න එහෙනම් අපේ මොකද්ද prescription act සම්බන්ධයෙන් duties 7ක් තියෙනවා ඒ 7ම අපි දැන් මතකෙන් තියාගත්තා හරි මතකෙන් කියන්න පුළුවන් හරි එකක් අපි කියනවා වෛද්‍යවරයාගේ පැත්තෙන් කරන දේවල් ටික ඊට පස්සේ අපි කියනවා අපේ පැත්තෙන් කරන දේවල් ටික හරි නේද right එහෙනම් මයිලා ඔය වෛද්‍යවරු හැම වෙලේම බෙහෙත් ගන්න මොකෙන්ද sign order එක සම්බන්ධයෙන් කතා කරන්නේ sign order හරි sign order අපි බලමු දැන් අපි sign order එකක් ගැන කිව්වනේ පහුගිය දවස්වල ඔන්න අපි යනවා එහෙනම් sign order එකට හරිද sign order එකක් කියන්නේ මොකද්ද ඒකත් එහෙනම් මොකද්ද written dated order එකක් කවුද දෙන්නේ medical practitioner කෙනෙක් හරි මොකටද ඒක දෙන්නේ take the medicine for his profession හරි එයාගේ profession එක කරා යන්න අවශ්‍ය medicine ගන්න එතකොට ඒක issue කරන්නේ කවුද pharmacist එයා මොනවා වෙන්න ඕන satisfied වෙන්න ඕනි මේ ડોක්ටර්ගේ අස්සනමයි තියෙන්නේ කියලා හරි with signature of the sign order ඒ sign order එකේ තියෙන signature එක ડોක්ටර්ගෙම වෙන්න ඕනි කියලා pharmacist sure කරගන්න ඕනි හරි එතකොට මෙහෙම එකක් කොහොමද sign order එකක් කරගෙන ડોක්ටර් කෙනෙක්ම අපේ ෆාමසියට එනවා එනකොට මොකද කරන්නේ එයා අවශ්‍ය නැහැ මොනවා කරන්නද අපේ poison register එකේ අස්සම් කරන්න එතකොට එහෙම අවශ්‍ය නැත්නම් අපි මොකද කරන්නේ poison register එකේ වෛද්‍යවරයා අස්සම් කරන්න ඕනේ නැලු වෛද්‍යවරයා මරගෙනවා sign order එක එයා අස්සන දාලා නේද තියෙන්නේ එතකොට එහෙම අපි එයාගේ අස්සන ගන්න ඕනේ අපේ register එකේ අපි කොහෙද ඒක එන්ටර් කරන්නේ අපි එන්ටර් කරනවා කෙලින්ම මොකේද මම එදා කිව්වනේ කොලම් 7ක් තියෙනවා කියලා ඒකෙන් අපි එන්ටර් කරනවා කොහෙද මේ sign order එකේ අංකය අපි දානවා අර කොලම් එකේ signature of the purchaser කියන තැන
අංකේ දානවා. හරි? signature of the purchaser කියන column එකේ අංකේ දානවා. ඔයාලට මතකද දන්නේ නැහැ ඒක. දැන් හරි? ඊට පස්සේ අපි හිතනවා මෙහෙම එකක්. හරි? අපි අර third person කෙනෙක් කිව්වනේ. හරි? third person කෙනෙක්. හරි? ඒ කියන්නේ purchaser කෙනෙක් එනවා. මිලදී ගන්න කෙනෙක් එනවා. හරි? එතකොට මොකද කරන්නේ? sign note එකක් අරන් ඉන්නේ ડોක්ටර් කෙනෙක්. එතකොට අපිට සිද්ධ වෙනවා අත්සන ගන්න මොකේද? මේ sign note එක අරගෙන purpose which required කියලා column එකක් තිබ්බි. අන්න ඒකේ ඒ අත්සන ගන්න වෙනවා. හරි? කාටද? අර මිලදී ගන්න එන කෙනාගේ අත්සන ගහන්න ඕනේ ඒකේ. හරි? purpose කියන තැන එයාගේ අත්සන ගහන්න ඕනේ. හරිද? right. එතකොට අපිට කාරණා දෙකක් ඕම උතෙන්දි කරන්න ඕන. එකක් එනවා කවුද? වෛද්‍යවරයා එනවා sign note එකක් අරගෙන. හරි? වෛද්‍යවරයා එනවා. ડોක්ටර් එනවා sign note එක අරගෙන. හරි? එතකොට ડોක්ටර් ආව එයා අපේ poison register එකේ අස්සම් කරන්න ඕනේ නැහැ. හරි? poison register එකේ අස්සම් කිරීමට අවශ්‍ය නැත. හරි? no need to sign. හැබැයි අපිට වැඩක් තියෙනවා. මොකද අපේ වැඩේ අපිට කරන්න තියෙන වැඩේ තමයි අපිට සිද්ධ වෙනවා හරිද? අර sign order කියන තැන හරිද? sign order එකේ අංකේ දානවා අපි කොයිද sign order එකේ අංකේ දානවා කොතනද? අර poison register එකේ මොන column එකේද අපි දාන්න ඕනේ? අපි දාන්න ඕනේ මොන column එකේද? signature of the purchaser කියන තැන. හරි? signature of the purchaser කියන තැන මේ අංකේ දානවා sign note එකේ. sign note එකක් ගැන අහුවොත් දැනන් ඉන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි එන purchaser. ડોක්ටර් නෙමෙයි ඉන්නේ purchaser අරන් එනවා sign note එකක්. purchaser sign note එක අරන් එද්දී එයා මොකද කරන්න ඕනේ? purchaser අස්සම් කරන්න ඕනේ. should sign. හරි? should sign. එයා අස්සම් කරන්න ඕනේ කොහෙද? purchaser signature කියන තැන. purchaser signature කියන තැන දාන්න. හරි? sign note එක enter කරන්න ඕනි purpose කියන තැන enter කරලා purchaser signature කියන තැන අපි මේ මිලදී ගන්න කෙනාගේ අස්සම් දානවා. ඉතින් මේ sign note එකක් අපි මොකටද පාවිච්චි කරන්නේ? medical practitioner කෙනෙක්ගේ profession එක පවත්වා ගන්න අවශ්‍ය medicine ගන්න මේ sign note එකක් අපි පාවිච්චි කරන හැම වෙලේම වෛද්‍යවරයාට පාවිච්චි වෙන්න කියන්නේ වෛද්‍යවරයාට එන්න පුළුවන් වුණොත් එයාට drugs ටික issue කරනවා sign note එක අපි enter කරනවා signature of the purchaser කියන තැන බැරි වෙලාවකත් purchaser එනවා ડોක්ටර් නෙමෙයි වෙන කෙනෙක් එනවා එයා third person කෙනෙක් වෙන්න පුළුවන් introduce කරපු කෙනෙක් වෙන්න පුළුවන් මේ දෙන්නම දන්නවා pharmacist දන්නවා ડોක්ටර් දන්නවා එතකොට එයාට sign note එක අරන් ආපුවාම එයාගේ අස්සන ගන්නවා කොහෙද purchaser signature කියන තැන sign note එක enter කරනවා purpose of which required කියන තැන හරි ඔන්න ඔය කාරණා ටික දැනන් ඉන්න ඕනේ sign note එකක් සම්බන්ධයෙන් විශේෂ දෙයක් තියෙනවා emergency අවස්ථාවක හදිසි වෙලාවකට ඔය මොකුත් නෑ දැන් sign note එක නෑ අරවත් නෑ මෙව්වත් නෑ prescription නෑ මොකුත් නෑ එතකොට මොකද කරන්න පුළුවන් අපිට emergency case එක මේක හදිසි අවස්ථාවක් මොකද වෙන්නේ අපිට දෙන්න පුළුවන් sign note එකක් නැතුව මේ drugs ටික දෙන්න පුළුවන් poison ටික දෙන්න පුළුවන් හරි හැබැයි අනිවාර්යයෙන් මොකද කරන්න ඕනේ අනිවාර්යෙන් written sign note එක ගන්න ඕනි පැය 48ක් ඇතුළත එයාගෙන් ඒ drug poison හරි drugs හරි දුන්නාට පස්සේ පැය 48ක් ඇතුළත අදාළ prescriber ගෙන් written sign note එක අපි ගන්න ඕනි අනිවාර්යෙන් හරිනේ ගන්න ඕනි හරිනේ right එහෙනම් ඔන්න ඔය point 3 මොනවා කරන්න ඕනද මතක තියාගන්න විශේෂ point එකක් තියෙන හැම එකටම කියන පොදු එක මොකද්ද අනිවාර්යයෙන්ම මේ sign note එක අපි preserve කරන් ඉන්න ඕනි අවුරුදු දෙකක් ඒ දීපු දවසේ ඉඳන් අවුරුදු දෙකක් මොනවද එන sign note එකක් ගැන කියන්න පුළුවන් කරුණු ටික බලන්න අපි sign note එකක් පාවිච්චි කරන්නේ for the purpose of හරි purchase medicine for the medical practitioner for his profession හරි එතකොට ඒක ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම තුනක් තියෙනවා අතරම පළවෙනි ක්‍රමේ වෛද්‍යවරයාම අරන් එනවා sign note එකක් එතකොට එයා අස්සම් කරන්න ඕනේ නැහැ
poison register එකේ. එහෙනම් මොකද ගන්න? අපිට වැඩක් තියෙනවා. මොකද්ද? sign node එක අපි enter කරනවා signature of the purchaser කියන තැන. හරි? signature of the purchaser කියන තැන. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි එක්කෙනා third person නා purchaser කෙනෙක් එනවා. හරි? වෛද්‍යලා දැන් එවන sign node එකක් දීලා. එතකොට එයාගේ අස්සන ගන්නවා. ඒක කොහෙද දාන්නේ? ඒක දාන්නේ purchaser signature කියන තැන sign node එක enter කරන්න ඕනේ purpose which required කියන තැන. හරි? ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි emergency අවස්ථාවකදී දෙන්නේ. කොයි වෙලාවද? emergency අවස්ථාවකදී අපිට කිසිම sign node එකක් නැතුව දෙන්න පුළුවන්. අර පුද්ගලයා විශ්වාස නම් විතරක්. දෙන්න පුළුවන්. හැබැයි පැය 48ක් ඇතුළත ඒ sign node එක ගෙන්න ගන්න ඕනේ. හරිද? ගෙන්න ගන්න ඕනේ. අන්න වැඩි ඔන්න ඔය point එක තියෙන්න ඕනේ. අවසාන point එක එවපු sign node එක තමන් ගාව අවුරුදු දෙකක් පරිස්සම් කරලා අරන් තියාගන්න. හරි? ඔය ටික තියෙන්න ඕනේ. right එහෙනම් අපි ටක් ටක් ගාලා දාගමු sign order. මේ මතකෙන් මේක කියන්නේ හේතුවයි sign order එක කියන්නේ මොකක්ද කියලා අපම සමහර අයට එලෝ මෙලෝ නැහැ. හරි? එතකොට sign order එකක් ගැන ඔයාලෙන් අහුවොත් උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඔන්න එහෙනම් sign order. sign order කියන්නේ ලියුමක්. හරි? ලියුමක් අසං කරපු ලියුමක්. කවුද අසං කරන්නේ? වෛද්‍යරයා. මොනවද? එයාගේ ඩ්‍රග්ස් ටික ගන්න ඩ්‍රග්ස් ටිකේ නම් ටික දාලා ඉල්ලීමක් කරනවා. කාටද? ෆාමසිස්ට් ගෙන්. හරි? ඒක තමයි කියන්නේ ඉල්ලීම. sign order. sign order. කියන්නේ සර් ගවර්න්මන්ට් හොස්පිටල් වල ෆාමසි වල ওই විදිහටම ওই ප්‍රොසීජර් එක වෙනවද? ඉතින් ගවර්න්මන්ට් හොස්පිටල් වල මෙන්න මේකයි. ඩ්‍රග්ස් ඕඩර් කරන්නේ කවුද? වාර්ඩ් වල ඊතර වාර්ඩ් වෙන්නේ ඉන්චාර්ජ්. ඉන්චාර්ජ් මිස් හරි සිස්ටර් හරි එයා තමයි ඕඩර්. එයාට ඩ්‍රග්ස් ඕඩර් කරාට එයාට ඉල්ලන්න බෑ. හැබැයි කවුද ඉල්ලන්නේ? අදාළ වෛද්‍ය නිලධාරියා අස්සම් කරන්න ඕනේ. විශේෂයෙන් හොස්පිටල් වල ඉන්නවා සීනියර් මෙඩිකල් ඔෆිසර්. සාමාන්‍යයෙන් OPD ඉන්චාර්ජ් තමයි ડોක්ටර් තමයි අස්සම් කරන්නේ. මිස් ඉල්ලනවා මෙහෙම ඩ්‍රග්ස් අපි හිතමු නැක්සොලෝල් පෙතිස් 100යි ඉන්ජෙක්ෂන් හරි ඩිජොක්සින් ෆයිල් 5යි කියලා ඉල්ලලා එයාගේ අස්සන දාලා දිනේ දානවා. කවුද? නර්සින් ඔෆිස් එකේ. හරි? වාට් වල ගන්න. ඊට පස්සේ එතන අස්සම් කරන්න ඕනේ ඊළඟ කොලම් එකේ කවුද? මේකට බලය දෙන නිලධාරියා වෛද්‍ය නිලධාරියෙක් අස්සම් කරන්න. ගොඩක් වෙලාවට SMO OPD සීනියර් මෙඩිකල් ඔෆිසර් OPD කෙනෙක් කෙනා අස්සම් කරනවා. දිනේ දානවා. හරි? හැම වාට්ටුවකම මේවා ටික අරන් එනවා උදේට OPD ඉන්චාර්ජ් ගාවට ડોක්ටර් ගාවට. එතකොට මොකද? එයා ඔක්කොටම අස්සම් කරනවා. හරි? ඊට පස්සේ ෆාමසිස්ට් තමයි මෙතනින් ඉෂුව් කරන්නේ. ඉෂුව් ක්වොන්ටිටි එක ලියනවා අපි හිතමු මැක්සලෝන් වයල්ස් මේ පෙති 100යි. හරි? ඩිජොක්සින් 5යි. ඉෂුව් කරලා අපේ අස්සන දානවා. හරි නේද? ඉස්සර මේක තිබ්බේ කාටද බලය තිබ්බේ? මේ අස්සන බලය තිබ්බේ තමන්ගේ ආයතනයේ ඉන්න ප්‍රධාන ඖෂධ වේදිකාට. හරි නේද? ඉස්සර මේ හැකියාව තිබ්බේ ආයතනයේ ඉන්න ප්‍රධාන ඖෂධ වේදිකාට. මේට අවුරුදු කීපයකට කලින් මොකද උනේ? මේක නැති වෙලා ගියා. හේතුව මොකද්ද? හේතුව මම කියන්නේ හේතු ප්‍රශ්නයක්. හරි? ලංකාවට බලපෑවා ඒ ප්‍රශ්නේ. ලංකාවේ ඉන්න ප්‍රධාන ඖෂධ වේදිකාට බැහැ බලය දෙන්න මේක ඉෂුව කරන්න. ඉස්සර බලය දුන්නේ ප්‍රධාන ඖෂධ වේදිකා දැන් දෙන්නේ වෛද්‍ය නිලධාරියා. හරිද? right. එහෙනම් එච්චරයි. එහෙනම් අපි යන්න sign node එකට. පොඩි note එකක් දාන්න. point විදියට දාගමු ඈ. It is written dated order given by the MP. It is written order written dated order written dated order given by MP මොකටද to take the medicine for use of his profession to take the medicine for use of
his profession. ඊයේ නම් මේ වෙලාවේදී heavy thundering අද තාම නැහැ. ලාවට වගේ තියෙන අවුලක් නැහැ අපිට කරා යන්න පුළුවන් ක්ලාස් එක. හරි? right heavy thundering. මතක තියාගන්න ලබන සතියේ 25 සෙනසුරාදා මගේ අලුත් පන්තිය පටන් ගන්නවා කොරෝනා ක්ලාස් එක කියලා එකක් දාලා තින්නම ඇත්තට මේකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මේ කොරෝනා කාලේ හින්දා තියෙන අපහසුතාවයන් වැඩ පවත්වාගෙන මේ වගේ මොමන්ටම් එක පවත්වා ගන්න ක්ලාස් එක මිල අඩු කරලා ක්ලාස් එකක් කරනවා හැමෝටම මේ කාලේ අපහසුයි ඒකට අනිත් කාරණේ තමයි සැප්තැම්බර් 25 කියන්නේ ලෝක ඖෂධ වේදීන්ගේ දිනය හරි World Pharmacist Day ඒ හේතුව හින්දාම මම ඊට මාසයකට කලින් ඉඳන් plan කරලා මේ ක්ලාස් එක පටන් ගන්නෙ මොකද ඖෂධ වේදියෙක් විදිහට මගෙන් වෙන්න ඕන සේවයකුත් තියෙනවා මේ සේවය ලබා ගන්න අයගෙන් වෙන්න ඕන සේවයකුත් තියෙනවා ඒ නිසා තමයි ඒක පටන් ගන්නෙ ඒක ඇත්තටම අපිට පාඩුයි ඒ වුණත් මම කරන්න ඕනේ දේ කරන්න ඕනේ නේද අපි සමාජයට කෙටි කාලයයි ඉන්නේ කෙටි කාලෙකින් අපිට යන්න වෙයි එතකොට ඒ කාලය ඇතුළත අපි දෙයක් කරලා ගියොත් අපිට තියෙන්නේ නේද හරි ඒක නිසා පුළුවන් නම් ඔයාලගේ ඊටවත් කට්ටිය ඉන්න කට්ටිය ඉන්නවා නම් ඒ ක්ලාස් එකට එකතු කරන්න ඒක මම හිතනවා වැදගත් වෙයි කියලා. හරි right. It is written dated order given by MP to take the medicine for use of his profession. හරිද? His profession. Right. ඊට පස්සේ දාගමු pharmacist should satisfied with signature of the signed order. මේම sign order එකක් ආපුවම pharmacist satisfied වෙන්න ඕනේ මේ ડોක්ටර්ගෙම අස්සන කියලා. හේතුවක් තියෙනවා. හරි? මම කියන්නම් හේතුව මොකක්ද? Pharmacist should satisfied the signature of the prescriber. හරිනේ මෙහෙම එකක් තියෙනවා ඇත්තටම ප්‍රයිවට් ෆාමසි මට අහුවෙච්ච වැඩක් මේක ප්‍රයිවට් ෆාමසි වල ඉස්සර දැන් ට්‍රැමඩෝල් කියන ඖෂධය දැන් ප්‍රයිවට් ෆාමසි වල නෑනේ ඔසුසලේ සහ ගවර්න්මන්ට් හොස්පිටල් වල තමයි තියෙන්නේ ඉතින් මේක පොඩි වැඩක් කරනවා මොකද්ද කරන වැඩේ මේ හොඳට අහගන්න මේ ලංකාවේ මිනිස්සුන්ගේ ක්‍රම තමයි හරි මොකද්ද දැන් ඕකට ඇඩික්ට් වෙච්ච කට්ටිය ඉන්නවනේ දැන් මේ කට්ටිය මේ ට්‍රැමඩෝල් කියන ඖෂධය නැතුව බෑ දැන් මොකද කරන්නේ ඇඩික්ට් වෙලා හොර වැඩක් කරනවා මොකද කරන්න වැඩේ මේක මටම අහුවෙච්ච දෙයක් හරි මොකද කරන්නේ බෙහෙත් ගන්න යනවා ડોක්ටර් ගාවට යනවා ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකේ ડોක්ටර් ගාවට යනවා ගිහිල්ලා මේක රැඩියෝ බලලා මේ වැඩේ වෙලා තියෙනවා හරිද ගිහිල්ලා එවලා මොකද කරන්නේ ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දැන් ડોක්ටර් ලියලා දෙනවා පිටින් බෙහෙත් ගන්න කියලා දෙනකොට මොකද කරන්නේ ඒ විදිහටම ඒ හැඩයටම අකුරු ලියනවා ට්‍රැමඩෝල් 50 mg BD කියලා අරත් අස්සෙන් ගහනවා. හරි? දැන් මොකද වෙන්නේ? දැන් ෆාමසිස්ට් කෙනෙක් ගාවට ගියපුවාම මොකද වෙන්නේ? මේක අඳුර ගන්න බෑ. මේ ડોක්ටර් කෙනෙක් ලියපු ගන්න. ඒක මැදින් තමයි අර ගල් දෙන වෙනස අඳුර ගන්න බෑ. හරිද? ඒ විදියටම ලියනවා. ඕක ටික කාලයක් යද්දී ડોක්ටර් මොකද කරේ? මේක චුට්ටක් ලං කරලා ලිව්වා. එහෙම මැදින් ලියා ගන්න බෑ. දැන් මොකද කරේ? ආයෙත් යනවා. හරි? ගිහිල්ලා බෙහෙත් ටික ලියා ගන්න ගමන් මේ මනුස්සයා කරන වැඩේ අර ලියපු සීල් එක ගහපු පොළ තියන් ඉන්නවා එතන ඉන්න මිස් ළඟ වෙනම තියන් ඉන්නවා හරි ડોක්ටර්ගේ නම ලියලා සීල් එක ගහපු පොළ ටික තියන් ඉන්නවා ප්‍රෙස්ක්‍රිප්ෂන් ලියන් තියන් ඉන්න පොළ ටික හරි මොකද කරන්නේ පොළයක් උස්සනවා ෂේප් එකේ හොරෙන් ගන්නවා අරගෙන දැන් ડોක්ටර් වගේ ලියාගෙන ගිහලා අස්සනකුත් දාලා ගෙනත් දෙනවා අපි ඉතින් දෙනවනේ නේද අපි ડોක්ටර්ගේ අස්සන දන්නේ අන්න ඕක හින්දා මොකද උනේ අපි දැනන් ඉන්න ඕනේ මේ ලියලා තියෙන මේ ડોක්ටර්ගේ අස්සනමයි කියලා අපි ෂුවර් කරගන්න ඕනේ මේක අනන්තවත් වෙන වැඩක් ඔය ඔක්කොම කන්ට්‍රෝල් කරගන්න බැරි හින්දා මාකට් එකෙන් සම්පූර්ණයෙන් ට්‍රැමඩෝල් අයින් කරනවා හරි අයින් කරා දැන් ට්‍රැමඩෝල් තියෙන්නේ රාජ්‍ය උසුසලේ සහ ගවර්න්මන්ට් හොස්පිටල් වල පමණයි හරි නේද
මේව දේවල් වෙනවා ලංකාවේ විශේෂයෙන් වෙනවා මෙහෙම දේවල් හරි සමහර අයට දැලි පිහි පෙන්නලා ෆාමසියේ මොනවද කරන්නේ ඉල්ලන අට්‍රමඩෝල් දෙනවද නැද්ද කියලා අහනවා හරි එහෙම නැත්නම් බය කරනවා විශේෂයෙන් ගෑනු ළමයි තමයි වැඩිපුර ඉන්නේ මේ ෆාමසියේ හරි බය කරලා ගන්නවා එහෙම ප්‍රශ්න තියෙනවා ඒකින්ද ඔක්කොටම හරියන්න දුන්න වැඩි හරි ඔක්කොටම හරියන්න දුන්න වැඩි රයිට් අකුරු නම් ගහනවා කමන්නේ අපි යන්න මේක ලියමු ටක් ගාලා hari ඊළඟ කාරණාව දාගමු when sign order is produced by the doctor when sign order produced by the doctor මේක ඉදිරිපත් කරනවා නම් sign order එක එයා මොකක්ද අවශ්‍ය he need not personally attend to the sign the poison register. He need not personally attend to sign the poison register. හරිනේ වැඩි. යාම අරගෙන නම් මේ අස්සම් කරන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? අපි එන්ටර් කරන්න ඕනේ කොහෙද? sign node එකේ අපේ poison register එකේ කොහෙද? අපි එන්ටර් කරන්න ඕනේ poison register එකේ signature of the purchaser කියන තැන sign node එක එන්ටර් කරන්න. right. full stop එකක් තියලා they can be issued after entering මොකද්ද sign order they can be issued after entering sign order sign order කියන එක ඉන්නොට ක්‍රමසතු දාගන්න sign order in the කොහෙද එන්ටර් කරන්න ඕනේ in the column of the signature of the purchaser column of the signature of the purchaser කියන කොලම් එකේ එන්ටර් කරන්න ඕනේ. ඔයාලා දැන් මතකද ගන්න මේ තියෙන්නේ date එක දැම්මා. හරි date එක දැම්මා. ඊට පස්සේ මොකද්ද? sign node එකේ තියෙන්නේ විස්තර දෙක. ඔයාලට මතකද මම දැම්මා poison register එක ගැන මේව එකක් මොකද්ද? short video එකක්. ඒකේ date එක තියෙනවා. හරි name and address of the purchaser නැත්නම් අපි ගිය සතියේට කලින් සතියේ කරා නේද මේක name and address of purchaser ඊට පස්සේ තියෙනවා මොනවද name and quantity of the poison sold name and quantity of අපි ඉන්නේ poison sold හරි ඔන්න තුන්වෙනි කොලම් එක හතරවෙනි කොලම් එකේ තියෙනවා මොනවද purpose with required purpose එක ගැන මොකටද ගන්නෙ හරි purpose එක ගැන ඊට පස්සේ පස්වෙනි කොලම් එකේ තියෙනවා signature of purchaser දැන් මතක් වෙන්න ඕනේ signature of purchaser පස්වෙනි කොලම් එකේ තියෙනවා signature of හරි පේනවද නැහැ sir it is it sign order or sign order number should enter ඔව් sign order එකේ තියෙන දේවල් ටික තමයි එන්ටර් කරන්නේ. අපි සාමාන්‍යයෙන් නම්බර් කරනවා නම්බර් කරලා දැන් අපි තුමු අපිට sign order නම්බර් කරලා තියන් ඉන්නවා 1 2 3 කියලා. එහෙම නම්බර් එක තියෙනවනේ කෙලින්ම මේකේ හැරිවිලේ ඉන්න බෑනේ. අපිට නම්බර් එක දාන්න පුළුවන් බාරකට. හරිද? නම්බර් එක දාන්න පුළුවන්.
එහෙම නැත්නම් අපි නම්බර් කරලා නැත්නම් අපිට මේකේ තියෙන විස්තර ටික දාන්න වෙනවා මේක පුරවන්න වෙනවා. හරි? ඒ කියන්නේ drugs වල details ටික ඉතින් ලියන්න වෙනවා. හරි? right ඊට පස්සේ තියෙනවා signature of the introducer නැත්නම් third person. ඊට පස්සේ තමයි අවසානයේ අපේ අස්සන. හරි? issuing officer ගේ අස්සන. ඉතින් මෙතනදි කරන්න තියෙන්නේ ડોක්ටර්ම ගේනවා නම් අපි එයාගේ අස්සන ගන්න අවශ්‍ය නැහැ. ඒ sign node එකට අංකයක් දාලා අපි අන්න ඒකේ enter කරනවා. හරිද? මොනවද කියලා enter කරන්නේ? signature of the මොකේද? signature of the purchaser කියන තැන අපි enter කරන්න සිද්ධ වෙනවා නේ. signature of the purchaser. මෙන්න මේකේ අපි sign node number එක දාගත්තු නම්බරේ දැම්මා. එහෙම නැත්නම් ඒකේ තියෙන drug stream එකේ enter කරනවා. බැරි වෙලාවක්වත් මේක ගේන්නේ කවුද? purchase කරන කෙනා third person නම්. හරි? third person නම්. නැත්නම් introducer නම්. එයාගේ අස්සන ගන්න ඕනේ. right. ඊළඟ point එක දාගමු දෙවෙනි point එක. හරි? When sign order broke by the purchaser. When sign order brought by the purchaser හරි purchaser නම් මේක අරන් එන්නේ මොකද කරන්න ඕනේ හරි purchaser enter the sign order in column of the purpose which required enter the sign order මම මේක කියන්න sign order in the column of purpose which required ඒ කිව්වේ මෙන්න මේකේ හරි name and date name position purpose මෙන්න මේකේ අපිට දාන්න සිද්ධ වෙනවා මේකේ අංකයක් තියෙනවා අංකේ දානවා මෙතන නැත්තම් මේකේ තියෙන ඩීටේල් ටික එන්න කරනවා මේක හරි purpose which required ඊට පස්සේ එයාගේ අස්සන ගන්න ඕන කොහෙන්ද එයාගේ අස්සන අනිවාර්යයෙන්ම අපි දා ගන්න ඕනේ කොතනද signature of the purchaser කියන තැන හරි මෙතන අස්සන ගන්න ඕනේ යාගේ හරි right ඊට පස්සේ දා ගන්න introducer හරි introducer එහෙම නැත්නම් third person එහෙම නැත්නම් purchaser should sign the column of okay column of purchaser signature මේ column එකේ අස්සම් කරන්න ඕනේ හරිනේ right අවසාන point එක හරි අවසාන point එක දෙන්නේ emergency අවස්ථාවකදී අපි මොකද කරන්නේ when an emergency condition when an emergency condition හරි emergency එකකදී අපි මොකද කරන්න ඕනේ emergency එකකදී sign order එකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ can be issued without sign order can be issued without sign order හරි හැබැයි මේ sign order එක මොනවා කරන්න ඕනද අනිවාර්යයෙන්ම but written sign order to be taken on exchange position with 0.48 hours but written sign order should be taken within 48 hours after delivery. After delivery.
පැය 48ක් ඇතුළත මේක ගන්න ඕනේ. ඒ වගේම all sign orders ඊළඟ point එක should be preserved for 2 years. Right, 2 years. අන්න වැඩි 2 years. sign order එක අවුරුදු දෙකක් තියාගන්න. හරි, ඔච්චරයි. අදට ඔය ඇති මොනවද forensic ඇති. දැන් අපිට නිකන් පිස්සු වගේ ඇදලා තින්නේ. ඒකින්ද මේ ඇති. අද මොනවද කිව්වේ අපි? prescription එකක් handle කරන විදිය, sign order එකක් ගැන කතා කරා. හරි, ඔය ඇති. right. එහෙනම් අපි යන් අද අපේ pharmaceutics කොටසට අපි ගිය සතියේ වෙනකොට කැප්සූල් අවසන් කරා. හරි, කැප්සූල් ටික අවසන් කරා. right. හරි නේද? කැප්සූල් ටික මම ඔක්කොම කරා නේද? quality testing දක්වාම ආව නේද මම? මේ ක්ලාස් එකේ quality testing දක්වාම මම ආවනේ නේද? අද මම යනවා මෙන්න මේ විදිහට. මම බලා ගන්නවා මම මේ ආපු පාත් එක කියන්නේ මේ බලන්න අපි කතා කරා අද බල විදිහට අකුණු ගහනවා වගේ කමන්නේ. අපි කතා කරා dosage form ගැන. dosage forms. හරි, dosage form අපි වර්ග දෙකකට වෙන් කරා. මොනවද? internal external කියලා. හරි, internal එක අපි වර්ග කරා oral parenteral හරි, ඊට පස්සේ implant කියලා. හරි, මේකේ අපි කතා කරා මොනවද? ටැබ්ලට් කතා කරා, කැප්සූල් කතා කරා, පවුඩර් කතා කරන්න තියෙනවා. හරි, ඊට පස්සේ ආයෙ තියෙනවා granules තියෙනවා. liquid. right, මේවා තියෙනවා. ඊට පස්සේ parenteral වලින් subcutaneous IM IV කොහොම තියෙනවා. හරි, external පැත්තට එද්දී මොනවද තියෙන්නේ? according to the state of matter කියලා solid, semi solid, liquid, gas කියලා කිව්වා. gas. හරි, gas කියලා කිව්වා. හරි, right. ඉතින් මේකෙන් මම මොකද මගේ අනිත් ක්ලාස් වල මේ පැත්ත යනවා. ඒක නිසා මම පොඩ්ඩකට මොකද කරන්න ඕනේ? මේකේ ටැබ්ලට් සහ කැප්සූල් කරලා නවත්තලා මේ දෙක ගැන ටුට්ටක් පස්සට අපි අරගෙන මේ කොටස ටුට්ටක් පස්සට වෙන මම එනවා මේ මෙතනට. හරි, external liquid preparation වලට එනවා. හරි, external liquid preparation වර්ග කීපයක් තියෙනවා. මොනවද තියෙන ඒවා? අපිට පුළුවන් externally පාවිච්චි කරන liquid preparation ගැන අද ඉඳන් ඉගෙන ගන්න. හරි, මේ එකින් එක අපි කතා කරමු. right, කියන්න බලන්න external liquid preparation ඔයාලා දන්නේවා? කියන්න බලන්න. liquid දෙවුවා. අපි කිව්වා මොනවද? lotion. externally පාවිච්චි කරන liquid preparation ප්‍රධාන ඒවා පහක් තියෙනවා. හරි, lotion. දෙක liniment. හරි, තුන අය මොනවද? lotion, liniment, application. ඊට පස්සේ තව තියෙනවා paint ගන්නවද? ඔව්, paint පාවිච්චි කරනවා අපි. ආයෙ මොනවද? lotion, liniment, application. තව එකක් තියෙනවා. මොකද්ද? විශේෂයෙන් collodion. මීට අමතරව තව තියෙනවා liquid preparation වල. මොනවද? shampoo වර්ග තියෙනවා. හරි, shampoo. හරි, එතකොට food bath solution, food
bath solution හරි ඊට පස්සේ eye drop ear drop mouth wash කොහොම තියෙනවා හැබැයි ප්‍රධාන පස් දෙනෙක් ගැන අපි දැන සිටිය යුතුයි හරි එක්සෑම් එකේදී ප්‍රධාන පස් දෙනෙක් ගැන දැන සිටිය යුතුයි මොනවාද මෙන්න මේ පස් දෙනා right lotion liniment application අපි මේවට කියනවා පොදු වෙනවා අපේ හැමට ඇප්ලයි කරන ඒවා ඒකින් තමයි නමක් කියනවා cutaneous preparation එහෙනම් අපි දන්න cutaneous preparation වර්ග පහක් තියෙනවා මොනවාද lotion liniment application paint collodion හරි මොනවාද lotion liniment application paint collodion අද කතා කරන්නේ cutaneous preparation ගැන අපි දාගමු මාතෘකාව cutaneous preparation cutaneous preparation and external preparation යටතේ මේක එන්නේ හරි external liquid pharmaceutical preparation යටතේ අපි කතා කරන පළවෙනි එක මොකද්ද external liquid preparation right ඔන්න මම පොඩ්ඩක් ඔයාලට මතක් කරලා දෙන්න යන්නේ මෙන්න මේ විදියට. ඔන්න බලන්න. හැමෝටම මේක පේනවා ඇති. නේද? හරි පේනව නේද? right දැන් බලන්න හරි දැන් බලන්න මේ තමයි dosage form යටතේ අපි කතා කරන කාරණා ටික drug එක හරි dosage form කියන මොනවාද ඒවට අදාළ දේවල් ටික අපි කතා කරන්නේ වර්ගීකරණය හරි solid dosage form liquid dosage form semi solid dosage form හරි ඔය වගේ අපි වර්ග කරා හරි ඉතින් මේකෙදි අපි අද කතා කරන්න යන්නේ මේ liquid dosage form වල මේකේ ඔයාලට ඕනම නම් අපි දැනට කතා කරනවා සෙනසුරාදා ක්ලාස් එකේ මොනවා ගැනද මේකේ liquid internal preparation ටික හරිද internal ඒවා ටික syrup elixir lintas drop අපි Saturday class එකේ මම එහෙම වුණාට ඔයාලගේ class එකේ දිගටම මේ සම්පූර්ණ කොටස් ටික කරනවා මේක මම මේ මෙහෙම කරන්න හේතුව මේ අවුරුදු ඉක්මනින් එක්සෑම් එකට ලියන්න බලාපොරොත්තු වෙන ඉන්න ළමයි කීප දෙනෙක් ඉන්නවා. එයාලා වෙනුවෙන් තමයි මම මේ විදිහට ක්ලාස් එක චුට්ටක් යන පාත් එක වෙනස් කරේ. හරි? ඒ කියන්නේ මේකේ මේ ටැබ්ලට්, කැප්සූල්, පවුඩර්, පිල්ස් මේ ටික අපි දෙකක් කරා ඉතිරි ටික ඊළඟට මේ කොටස ඉවෙච්ච ගමන් කරනවා. එතකොට ඒ ළමයිට මේ කොටසක් කව වෙනවා, මේ කොටසක් කව වෙනවා, මේ කොටසක් කව වෙනවා. ඒකෙන් තමයි මම මෙහෙම කරන්නේ. බලන්න external preparation යටතේ liniment, lotion, gargle, throat paint, mouthwash, spray, eye lotion, eye drop, nasal drop, shampoo මේවා ඔක්කොම මේකට අදාළයි. හරිනේ වැඩි. ඉතින් මම කතා කරන්නේ මෙන්න මේ කොටස ගැන. හරි? right. අපි එහෙනම් solid dosage form වලින් පොඩ්ඩක් ඈතකට යනවා. හරි? solid dosage form ගැන අපි කතා කර හිටියට අද ඒකෙන් පොඩ්ඩක් ඈතකට යනවා. හරි? කොහොමද යන්නේ? මෙන්න මෙහෙම. right. liquid dosage form. liquid dosage form වර්ග අපි කොටස් දෙකකට බෙදනවා internal සහ external කියලා. හරි? ඉතින් මේකේ අපි පාවිච්චි කරන විවිධ දේවල් කතා කරනවා. මේකේ වාසි අවාසි මේකට පාවිච්චි කරන බේස් එක. හරි? monophasic liquid dosage form. හරි?
කොහොමම කියලා අපි වර්ක් කරනවා. internal use ඒවා elixir lintus drop. external use කරනවා තමයි මේ. ඉතින් අපි අද දාගමු external liquid preparation කියලා ලියලා අපි ඉව cutaneous preparation. මේ වගේ cutaneous preparation වලට එන්නේ මොනවද? lotion එනවා. liniment එනවා. හරි? ඊට පස්සේ throat paint එනවා. ඊට පස්සේ throat paint එනවා. ඊට පස්සේ අපිට එනවා මොනවද? collodion එනවා. හරි? right. එහෙනම් අපි යම් මේකෙන් පළවෙනි කොටසට. හරි? right. පළවෙනි කොටසට යම් මේ බලන්න. මේ තමයි internal use කරන ඒවා. right. මේ තමයි අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධාන ටික. liniment හරි. ඊට පස්සේ lotion hari gargle mouthwash throat paint hari throat paint sprays hari inhalation nasal drop eye drop eye lotion ear drop right ඔය ටික තමයි අපිට මේකෙදි ඉගෙන ගන්න. අපි ඉතින් ඉස්සල්ලාම යන් මේකෙන් මොන කොටසද? අපි යන් ඉස්සල්ලාම liniment එකකට. liniment. හරි? ඇත්තටම liniment එකක් කියන්නේ මොකක්ද? කාටද කියන්න පුළුවන්ද? liniment එකක්. liniment එකක් කියන්නේ හොඳට මතක තියාගන්න. ඔයාලා මතක තියාගන්න ලේසිම ක්‍රමේ තමයි සිද්ධාලේප ඔයිල් එකක්. මොකද්ද? සිද්ධාලේප උණු කරලා තෙල් එකක් වගේ හැදුවොත් ඔයිල් එකක් හැදුවොත් ඒක මොකද්ද? ඒක ඇවිල්ලා liniment එකක්. මතක තියාගන්න මේ liniment කවදාකවත් සිද්ධාලේප ඔයිල් ගානවද තුවාල වෙච්ච තැනක දුම් දානව නේද? එහෙම ගන්නෑ. එහෙනම් සිද්ධාලේප ඔයිල් එකක් අපි මොකද කරන්නේ? ගාලා අතුල්ලනවා. එහෙනම් liniment එකත් ඒ වගේම තමයි. හරි? liniment එකක් අපි unbroken skin එක හරි damage නොවිච්ච skin එක ගාලා අතුල්ලනවා නම් ඒක liniment එකක් වෙන්න ඕනේ. මේක පාවිච්චි කරන්නේ මොකටද? external preparation එකක් විදියටයි පාවිච්චි කරන්නේ. හරි? ඒක ගොඩාක් වෙලාවට semi liquid එකක් විදියට කියනවා. හරි? semi liquid එකක් කියලා කියනවා. ඉතින් මේකට පාවිච්චි කරන ඒවා සාමාන්‍යයෙන් ඕනම liquid preparation එකක් ක්‍රම තුනකට හදන්න පුළුවන්. මොනවද ක්‍රම තුන? එකක් තමයි solution එකක් විදිහට ද්‍රව්‍ය ද්‍රාවකයක් තුල දිය කරනවා solution එකක්. ඊළඟ එක තමයි suspension එකක් විදිහට ද්‍රව්‍ය ද්‍රාවකයේ තුල පතුර වාරිනවා. ඒක suspension එකක්. ඉතින් මේකෙදි අපි පාවිච්චි කරන ඊළඟ එක තමයි emulsion. ඒ කියන්නේ එකිනෙකට මිශ්‍ර නොවන ද්‍රාවණ දෙකක් තුන්වෙනි ඒජන්ට් එකක් පාවිච්චි කරලා මිශ්‍ර කරනවා. ඒක emulsion එකක්. ඉතින් මේ liniment කියන්නේ ගොඩාක් වෙලාවට මොන වගේවද? ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන මේ liniment එකක් මොනවා වෙන්න ඕනද? solution එකක් හරි emulsion එකක් හරි වෙන්න ඕනේ. ඇයි suspension එකක් වෙන්න බැයිද? බෑ. ඇයි අපි ගාලා අතුල්ලනවා. දැන් ගාලා අතුල්ලන එකක් මේක පුරා පතුරවපුවාම මොකද වෙන්නේ? පතුරවපුවාම අනිවාර්යයෙන්ම අතුල්ලනකොට හීරීම් එන්න පුළුවන්. right මෙන් අහගන්න. හරි? පළවෙනි එක්කෙනා මම liniment කියලා කිව්වා. මේ liniment එක මොනවා වෙන්න ඕනද? එක්කෝ solution එකක් එහෙම නැත්නම් emulsion එකක්. මොනවාද point දෙක දැනගන්න ඕනේ? එක්කෝ මේක emulsion එකක් එක්කෝ solution එකක්. මේක ගාන්නේ unbroken skin එකක. unbroken skin එකක තමයි ගහලා අතුල්ලනවා with friction හරි අතුල්ලනවා නැත්නම් rubbing අතුල්ලනවා. හරිනේ වැඩේ. එහෙනම් liniment එක අපි දැන සිටිය යුතු කාරණා ටික තමයි මොකද්ද? මේක external cutaneous preparation එකක්. ඒක හදන ක්‍රම දෙක එක්ක solution එකක් එක්ක emulsion එකක්. ඒක apply කරන්නේ unbroken skin එක with friction. හොඳම උදාහරණය සිද්ධාලේප oil එකක් මතක තියාගන්න.
හරි සිද්ධාලේප ඔයිලය right අපි එහෙනම් කෙටියෙන් මේ ටික ගැන යමු හරි right පළවෙනි එක දාගන්න ලිනිමන්ට් ගැන පොඩි නෝට් එකක් දාගමු are alcoholic oily emulsion or solution alcoholic oily emulsion or solution designed to be applied designed to be applied with friction atau rubbing with friction to the skin right to the skin the medicament usually rubepatient මොන අලුත් වචනයක් rubepatient ඒ කිව්වේ මේකට නමක් කියනවා counter irritant ඒ කිව්වේ මේක දාපුවාම අපිට වෙනම ඉෆෙක්ට් එකක් එනවා ධන එකක් හරි වෙනම ඉෆෙක්ට් එකක් එනවා හරි ධන ඉෆෙක්ට් එකක් එනවා ඉතින් counter irritant කියන්නේ තියෙන ඉෆෙක්ට් එක යටපත් වෙලා වෙනත් ඉෆෙක්ට් එකක් එනවා නම් අපි කියන එකට counter irritant කියලා. rubepatient කියන්නේ ඒකම තමයි. හරි? ඉතින් මේ ලිනිමන්ට් වල විශේෂත්වය තමයි ගානම වෙන ඉෆෙක්ට් එකක් එන හොඳම උදාහරණය මීතයිල් සැලිසිලේට් බාම් එක. මතකද දන්නේ? මීතයිල් සැලිසිලේට් බාම් එක. හරි? right. ඒක ගාපුවම මොකද කැක්කුම නැති වෙනවා. කොහොමද කැක්කුම නැති වෙන්නේ? වෙනත් කැක්කුමක් ඇවිල්ලා. හරි? වෙන කැක්කුමක් ඇවිල්ලා තමයි ඒක නැති වෙන්නේ. right. එහෙනම් අපි අනිත් එක ගැන චුට්ටක් ලියලා යන්න. තාම briefly යන්නේ කොහොම කෙටි යන්නේ. ඔගේ highlight කරගන්න. emulsion or solution කියන එක highlight කරගන්න. මොකද MCQ වලදී අහනවා හරි liniments are emulsion solution suspension ඔහොම කියලා අහනවා. එතකොට උත්තර දෙන්න ඕනි හරියට. right. ඊළඟට දැන් lotion කියන්නේ apply කරපුවාම cooling effect එකක් දෙනවා නම් ඒක lotion එකක්. cooling effect එකක් දෙනවා නම් ඒක lotion එකක්. right. අපි දාගමු lotion aqueous solution suspension or emulsion. මේක ඇවිල්ලා solution එකක් වෙන්න පුළුවන්. suspension එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් emulsion එකක් වෙන්න පුළුවන්. හරි? lotion එක කියන්නේ solution suspension or emulsion. right. solution suspension or emulsion that cool inflamed skin and deposit the protective layer of solid that cooling effect එකක් දෙනවා that cool inflamed skin and deposit a layer of solid medicament
layer of solid element අපි ඊළඟටත් යන්න lotion එකක් කියන්නේ නම් solution suspension emulsion liniment එකක් කිව්වේ එක්ක solution එකක් එක්ක emulsion එකක් දැන් ඊළඟට නම් application මේක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ application පාවිච්චි කරන්නේ අපේ parasite ලා විනාශ කරන්න උකුණෝ මකුණෝ එතකොට කවුද මයිට් ආවෝ මයිට් ලා ඒවයි කට්ටිය විනාශ කරන්න හොඳම application එක මතකද දන්නේ නැහැ ඔයාලට මොනවාද ඔයාලට benzyl benzoate application එක permethrin malathion ඔක්කොම application හරි අපි දාගමු එහෙනම් මේක විශේෂයෙන් තියෙන්න පුළුවන් මොන විදිහට application එක solution එකක් හෝ emulsion එකක් විදිහට right ඒකේ තියෙන parasite side එකක් right ලියා ගන්න available as solution for emulsion usually contain parasiticide parasite ला विनाश කරන ඖෂධ තමයි තියෙන්නේ right application මම මේක කමන්නේ නේ ලියාගත්තද usually contain parasiticide අවසාන එක paint අපි paint ආලේප කරනවද ඔව් paint ගන්නවා ඇඟෙත් ගන්නවා හරි throat paint හරි එහෙම paint වර්ග අපි පාවිච්චි කරනවා හරි මේකේ මොනවද තියෙන්නේ solution විතරයි paint කියලා ඒවා තියෙන්නේ paint කියන්නේ ජලීය හරි alcoholic හරි solution මේවා මොනවද තියෙන්නේ microbes ලට එහෙම ක්‍රියාත්මක වෙනවා දාගමු එහෙනම් usually alcoholic or aqueous solutions right contain antimicrobial agent ඒ කිව්වේ මේවා ගොඩාක් වෙලාවට Jensen violet antimicrobial agent හරිද potassium permanganate antimicrobial agent හරිද නේද antimicrobial agent තමයි තියෙන්නේ අවසාන වශයෙන් collodion හරි collodion කියන්නේ මොනවද සාමාන්‍යයෙන් සමහර ඒවා අපි අපේ හිතන්නකෝ මෙහෙම එකක් අපේ උගුරේ ස්ලේෂ් වල පටල තියෙන තැන් වල මොනවා ඇප්ලයි කරලා තැන්නේ හේදිලා යනවනේ ඉතින් ඒ වගේ තැන් වල අර ස්ලේෂ් වල පටලයත් එක්ක ඇදලා බැඳලා තියාගන්න පුළුවන් කිමිකල් එකක් දානවා ඔයාලට මතක් වෙනවද ගන්නේ සමහර ඒවා කාපුවාම උගුරේ නිකන් කහට වගේ බැඳෙනවා උදාහරණයක් කජු පූලං කාපුවාම මතක් වෙනවද ඔව් මතක් කරන්න එපා ඔය කනදාදී නේද මම කියන්නේ ඒවා කාපුවම මොකද නිකන් කහට වගේ බැඳෙනවා අන්න එහෙම හැකියාවක් තියෙන කිමිකල් වර්ග තමයි කොලෝඩියෝන් කියන්නේ හරි කොලෝඩියෝන් කියන්නේ අන්න එහෙම හැකියාවක් තියෙන කිමිකල් වර්ග ඒ කියන්නේ ඒකත් එක්ක ඩ්‍රග් එකක් මික්ස් කරලා අපි ඇප්ලයි කරොත් එතන රැඳිලා හිටිනවා ඩ්‍රග් එක හරි රැඳිලා හිටිනවා ඉතින් කොලෝඩියෝන් එකකින් වෙන්නේ මේක ඇවිල්ලා ඕගනික් සොල්වන්ට් එකක් පොලිමර්ස් තමයි වැඩිපුර තියෙන්නේ polymers ඒකේ හැකියාව තියෙනවා අපේ තියෙන keratin layer එක මොනවා කරන්න බිඳවට්ටන්න keratolytic effect එකක් දෙන්න පුළුවන් හරිද ඒක ගොඩාක් වෙලාවට අපි පාවිච්චි කරනවා කොහෙද ඉන්න වට්ටන්න පාවිච්චි කරනවා ඉන්න වට්ටන්න බෑ ඉන්න මොනවා කරන්නද අයින් කරලා දාන්න පාවිච්චි කරනවා හරිද ඝන වෙච්ච තැන් අයින් කරන්න පාවිච්චි කරනවා උදාහරණයක් ගල් තැලුම් ඒ වගේ තැන් අයින් කරන්න පාවිච්චි කරනවා එහෙනම් අපි දාගමු කොලෝඩියෝන් කියන්නේ මොනවද සාමාන්‍යයෙන් solution එකක් මේක organic solvent එකක් ඒකේ polymers තියෙන්නේ ඒකේ අපි මොනවා කරනවද පාවිච්චි කරනවා treating corns and calluses පයිදාග is a organic
solvent, organic solvent usually contain මොනවාද? polymers. It is used to treat. It is used to treat. මොකටද පාවිච්චි කරන්නේ? It is used to treat holes and calluses. Holes and calluses. Holes කියව ඉන්නෝ. Holes warts. ඉන්න calluses ගල්තලු වගේ ඝන වෙච්ච තැන calluses. හරි. calluses. හරි. දැන් මට ඕනේ මොකද්ද? collodion එකක් කියන්නේ solution එකක්. application එකක් කියන්නේ emulsion එකක් හරි solution එකක් හරි. liniment එකක් කියන්නේ solution එකක් හරි emulsion එකක් හරි. එහෙනම් application සහ liniment කියන දෙක එකම වර්ග. මොනවද? solution or emulsion. හරිද? lotion එකක් කියන්නේ මොකද්ද? ওই තුනම තියෙන එකක්. මොකද්ද? emulsion, solution, suspension. paint එකක් කියන්නේ සාමාන්‍යයෙන් solution එකක්. හරි? paint එකක් කියන්නේ solution එකක්. එතකොට collodion එකක් solution. දැන් ඔයාලට මේක මතක තියාගන්න යුතුයි. ඇයි exam එකේදී අහනවා. මොනවද? paint and collodion are solution. හරිද? ඊට පස්සේ lotion ඔය තුනම මොනවද? solution, suspension, emulsion. ඊට පස්සේ එනවා මොනවද? අපිට ඉතුරු වෙන මොකක්ද දෙක? ඒ තමයි මොනවද? liniment and application. ඒවා තියෙන්නේ කොහොමද? ඒක තියෙනවා emulsion and solution. ඒක මතක තියාගන්න හරි ලේසි ක්‍රමයක් තියෙනවා. ගොඩක් දෙන්න පැටලෙනවානේ ඔගේ. හරි? මතක තියාගන්න මේ ඔය තුනම අඩංගුයි lotion. lotion කපා හරින්න පුළුවන් එතකොට. හරිද? ඉතුරු වෙච්ච දෙක මොකද්ද? හතරක් තියෙනවා. මොනවද? paint එකයි මොකද්ද මතක තියාගන්න collodion එකයි. ඒකේ solution පමණයි. ඔන්න දැන් එකක් හරි. ඊට පස්සේ ඉතුරු වෙච්ච දෙක ඊළඟට තියෙන application and liniment. ඒකේ තියෙන්නේ solution emulsion. හරිනේ? solution emulsion. right. ඕක ඇයි මම ඔහොම කිව්වේ? MCQ එකේදී අහනවා true or false regarding නැත්නම් true or false solutions කියලා දානවා. එක දෙනවා lotion. හරිද? ඒක solution එකක්. solution දෙයක් තියෙන්න පුළුවන්. දෙවෙනි එක දෙනවා මොකද්ද? paint එකක්. උත්තරේ හරි. ඊට පස්සේ දෙනවා මොකද්ද? collodion එකක්. උත්තරේ හරි. ඊට පස්සේ දෙනවා liniment එකක්. උත්තරේ හරි. ඊට පස්සේ දෙනවා මොකද්ද? application. උත්තරේ හරි. solution ඔය ඔක්කොම. ඊට පස්සේ අහනවා මෙහෙම true or false regarding මොනවාද? emulsion preparation. then දෙනවා paint කියලා. දීපු ගමන් අපි කට්ටිය unconscious. හරි? paint එකක් කියන්නේ මොකද්ද? paint එකේ solution විතරයි. හරි? දාන්න ඕන උත්තර දෙකයි තියෙන්නේ. මොකද්ද? එකක් තමයි මොකද්ද? පළවෙනි එක liniment සහ application. ඔයිට අමතරව අපිට දාන්න පුළුවන් ඕනම එකකට lotion කියන එක. හරි? lotion. හරිනේ? ඔය වගේ නිකන් එහෙට මෙහෙට කරකවපු ප්‍රශ්න දෙනවා. ඒක හරියට ගන්න. හරිද? exam වල සෑහෙන වතාවල් වල ඔක දීලා තියෙනවා. හරි. දැන් ඉතින් මට කරන්න තියෙන්නේ මේ එකින් එක අපි විස්තර කර කරනවා. හරිද? ඒ කිව්වේ lotion ගැන, liniment ගැන, application ගැන, collodion ගැන, paint ගැන අපිට කතා කරන්න තියෙනවා ඉදිරියට. එතකොට අපි ඒක පූර්ණ විස්තරයක් සහිත උදාහරණ සහිතව අපි කතා කළ යුතුයි. හරි? අපි ඒ කොටස ලබන සතියේ කතා කරමු. මොකද බයගුල්ලෙක් ඉන්න අපේ ගෙදර. හරි? මොකද එන්නේ අකුණු ගහනවා heavy thundering. එතරම් බයයි තමයි. අකුණක් වැළුවොත් මීට වඩා අමාරු වෙන්නේ නේද? ඒ නිසා අපි මෙතනින් නවත්තමු. මේ කාලේ සාමාන්‍යයෙන් එන ප්‍රශ්නයක් තමයි ඔය අකුණු ගහන එක. හරි? ඉතින් අපි අදට නවත්තමු. ලබන සතියේ ඉඳන් මේ ටික ඉදිරියට පිළිවෙලට කරා යමු. හැබැයි මතක තියාගන්න මොන liquid preparation එකද මේකේ තියෙන්නේ කියන එක මතක. lotion ද solution ද emulsion ද suspension ද තියෙන්නේ කියලා මතක තියාගන්න. හරි.
අදට මම නවත්තන්න ඔයාලට ඔය අද කරපු ඒ වගේ ෂෝට් වීඩියෝ එකක් දාන්න ඒකත් බලන්න ඔය නිකන් ඉන්න ගමන් හරි එහෙනම් ටිකක් මේක තීව්‍ර වෙන්න කලින් මම නවත්තන්න හැමෝටම ආයුබෝවන් අයිබුවන් ආයුබෝවන් ආයිබෝවන් සර්. ආයුබෝවන්